කලින් මම ලංකා විදුලි බල මණ්ඩලය කරා මට ඒක කරන්න දුන්නේ නැහැ මහින්ද රාජපක්ෂ මහත්තයා. ඊළඟට කඩා වැටෙන්න යන්නේ බැංකු පද්ධතිය. මේවට වෘත්තීය මට්ටමේ පිරිස්පත් කරන්න. මම කියන්නේ ජනාධිපති 24 පැයෙන් යන්න ඕනේ කියලා. නමුත් ජනාධිපති ගෙදර යන්න. මේ මෑත ඉතිහාසය ගත්තොත් පක්ෂ කියලා දෙයක් නැහැ. දේශපාලකයන්ගෙන 14ක් හරි ඉන්න හොඳ මිනිස්සු. එහෙම නැහැයි කියන්න බෑ. අපි ආදර්ශයක් දීලා තියෙනවා රටේ අමාත්‍යාංශ කොහොමද කරන්න ඕන ආණ්ඩු කොහොමද කරන්න. මෙලා අර්බුදේ තියෙන්නේ මහ බැංකුවේ. මෙලා අර්බුදේ තියෙන්නේ ආණ්ඩුවේ මූල්‍ය අර්බුදයක්. කවුරු හරි නායකයෙක් එක ප්‍රතික්ෂේප කරන ඔහු කොන් වෙනවා. එච්චරයි වෙන්නේ. ඔහු කොන් වෙලා යනවා දේශපාලනේ. අයිබෝන් ඔබෙක් වන්නේ ටෝක් 24 සජීවී වැඩසටහන සමගින් වර්තමානයේ ශ්‍රී ලංකාවේ අර්බුද රාශියක් නිර්මාණය වෙලා තිබෙනවා. අපි දිගින් දිගටම ශ්‍රී ලංකාවේ නිර්මාණය වෙලා තියෙන අර්බුදවල ආර්ථික පැත්ත, දේශපාලනික පැත්ත සහ සමාජීය පැත්ත කතා බහට ලක් කරා. නමුත් අද දවසේදී ශ්‍රී ලංකාවේ ජනතාව බොහෝමයක් කතා කරනවා අර්බුද හමුවේ වර්තමානයේ ශ්‍රී ලංකාවේ නිර්මාණය වෙලා තියෙන තත්ත්වය හමුවේ රජය සහ රජය අරගෙන යන රාජ්‍ය ප්‍රතිපත්ති කොයිබටද හරිද වැරදිද කියන කාරණය පිළිබඳව අද අපි කතා කරන්නේ මේ පිළිබඳව. මේ ගැන කතා කරන්නට අද අපි අපේ ටොක් 24 වැඩසටහනට බොහොම ගෞරවයෙන් යුක්තව ආරාධනා කරා පාර්ලිමේන්තු මන්ත්‍රී 43 වන සේනාංකේ නායක පාටලී චම්පික රණවක මහතා. අයවන උතුමන්ට. මුලින්ම බොහොම ස්තුතියි අපේ වැඩසටහනට සම්බන්ධ වීම සම්බන්ධයෙන්. අපි වැඩසටහන පටන් ගත්තොත් ඔබතුමා 43 වන සේනාංකේ නායක කියන කොටසටද වැඩිපුරම ප්‍රිය කරන්නේ එහෙමත් නැත්නම් පාර්ලිමේන්තු මන්ත්‍රීද නැත්නම් දෙකමද? දෙකම ඕන විදිහට පාවිච්චි කරන්න. කමක් නැහැ. වැඩසටහන අපි සම්ප්‍රදායික ආකෘතියට ඇවිල්ලා ඔබතුමාගෙන් ප්‍රශ්න කරන්නට කලින් මම කැමතියි ඔබතුමාගෙන් ඔබතුමත් එක්ක පොඩ්ඩක් කතා කරලා ඉන්න. මොකද අපේ රටේ ජනතාව මේ වෙලාවේ උගත් නායකයෝ ගැන කතා කරනවා, බුද්ධිමත් නායකයෝ ගැන කතා කරනවා. එහෙම කතා කරන නායකයෝ නම් ලිස්ට් එකේ ඔබතුමත් ඉහළින්ම ඉන්නවා. ජනතාව පහුගිය කාලේ වැඩිපුරම කතා කරා කෝ පාටලී චම්පික රණවක මහත්මයා කියලා ඔබතුමා ගැන කතා කරා. අපි සාමාන්‍යයෙන් දකින්නේ ඔබතුමාගේ දේශපාලනික පැත්ත විතරයි. එතනින් එහාට කියලා කොහොමද ඔබතුමාගේ වපසාරය ඔබතුමාගේ වෘත්තීය මොකක්ද ඇත්තටම ඔබතුමා කොහොම කෙනෙක්ද ඔබතුමා මොනවද කරන්නේ ඇත්තටම? ඇත්තටම මම මේ සාමාන්‍ය පවුලක ඉපදිච්ච කෙනෙක්. මගේ තාත්තා ලිපිකරුවෙක්. මගේ අම්මා මේ රෝහල් උපස්ථායිකාවක්. අපේ පවුලේ 6 දෙනයි. අපේ එක සහෝදරයෙක් පිළිකා රෝගයකින් මිය ගියා. අනික ඔක්කොම ජීවිතුන් අතර ඉන්නවා. ඒගොල්ලෝ එක අක්කා කෙනෙක් කරගෙන අනික ඔක්කොම වගේ රාජ්‍ය සේවාවේ නියලා හිටියේ. ඉතින් අපි සාමාන්‍ය පවුලක් නිදහස් අධ්‍යාපනයට පින් සිද්ධ වෙන්න මම සාමාන්‍ය පෙළ විභාගයේ හොඳින් සමත් වෙලා ගණිතාංශයට ගිහිල්ලා ගණිතාංශයෙන් උසස් පෙළ විභාගය කරලා මොට්ටු විශ්වවිද්‍යාලයට ගියා. මොට්ටු විශ්වවිද්‍යාලයේ ඒ කාලේ ලොකුවට තිබුණේ නැහැ මේ එක ශාස්ත්‍ර ගොඩක් ප්‍රධාන ශාස්ත්‍ර තුනයි තිබුණේ. ඒ කියන්නේ කාර්මික ඉංජිනේරු විද්‍යාව, මෙකැනිකල් ඉංජිනේරින්, ඊළඟට සිවිල් ඉංජිනේරු විද්‍යාව, සිවිල් ඉංජිනේරින් සහ ඉලෙක්ට්‍රිකල් ඉංජිනේරින් කියන එක. ඒ ඉලෙක්ට්‍රිකල් ඉංජිනේරින් එක පස්සේ දෙකට කැඩුණා ඉලෙක්ට්‍රිකල් ඉලෙක්ට්‍රොනික් කියලා වගේ ඉතින් ගියා. ඉතින් මම ඉලෙක්ට්‍රිකල් ඉංජිනේරින් කරේ. අපි 28 දෙනයි ඒ කාලේ හිටියේ. අද නම් 150ක් විතර ඉන්න ඒ බැච් එකේ. මගේ දුවත් එම පාඨමාලාවම කරපු කෙනෙක් සාමාන්‍ය පෙළ උසස් පෙළ පාස් වෙලා. මොකද මම මේක අවධාරණය කරලා කියන්නේ මේ රටේ බොහෝ දේශපාලකයෝ තමන්ගේ දරුවන්ව මේ රටේ විභාගවලට වාඩි කරවන්නේ නැහැ. මොකද ඒ ප්‍රතිඵල රට දැනගන්න නිසා. ඒ නිසා ඒගොල්ලෝ මුදල් වේදම් කරලා විදේශවලට යවනවා. මේක මේ ජනාධිපතිලා ගමැතිලා නෙමෙයි. මේක ප්‍රාදේශීය මන්ත්‍රීලාගේ පවහත් ස්වභාවය. ඒ කියන්නේ අර ප්‍රතිඵලය එළිදරව් වෙන නිසා. ඉතින් මගේ දරුවෝ දෙන්නම සාමාන්‍ය පෙළ උසස් පෙළ ඒගොල්ලෝ කාන්තාවෝ දියණිවරු විශාක විද්‍යාලයෙන් පාස් වෙලා ගියේ. කෙනෙක් මොරටු විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු උපාධිය පළමු පෙළ සාමාර්ථයක් අරගෙන රන් සම්මානය දීලා තමන්ගේ දෙපාර්තමේන්තුවේ දැන් රැකියාවක් කරනවා. අනිත් එක්කෙනා එයා බොහොමත්ම කැමති මේ කලා පාඨමාලාවට විශේෂයෙන්ම මේ ඔබටත් අදාළ මේ මීඩියා පැත්ත ගැන උනන්දුයි. එයා ජාවදම්පුර විශ්වවිද්‍යාලයේ දැන් උපාධිය හදාරනවා. එතකොට ඔබතුමා දේශපාලනයට එන්නේ පැහැදිලිවම සමාජ සේවයට තියෙන ආසාව නිසාද සමාජ සේවය කරන්නද? නෑ, ඇත්තටම දේශපාලන අත්දැකීම් මට කුඩා කාලේ ඉඳන් ලැබුණා. මොකද මගේ පියා ලිපිකරුවෙක් කියලා මම ඔබට කිව්වා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ. ඔහු රජයේ ලිපිකරු සේවා සංගමය කියලා ඒ කාලේ තිබිච්ච වාමාංශික වෘත්තීය සමිතියේ ක්‍රියාකාරිකයෙක්. ඉතින් ඔහු ඒ වැඩ වාජ්‍යණයට සම්බන්ධ වුණා 1980 ජූලි මාසේ. ඉතින් ජාවද්දන පාලනයේ යටතේ ඔහුට රැකියාව අහිමි වුණා. ඒක නිසා අපිට බොහෝ දුෂ්කරතාවලට මුහුණ දෙන්න සිදු වුණා. මම ඒ කාලේ තමයි O level විභාගේ ලියන්න ගියේ.
ඒකම ලොකු අකරතැබ්බයක් වුණා O-level විභාගෙට. ඒ වගේම A-level විභාගයටත් ලොකු අකරතැබ්බයක් වුණා. මොකද 83 ජූලි කෝලහලය ආව අපි A-level විභාගය කරන අවස්ථාවේදී. ඉතින් ඒ කාලේ ඉඳන්ම දේශපාලනය ගැන යම් උනන්දුවක් තිබුණා, විශේෂයෙන්ම කුඩා කාලේ ඉඳන්ම මේ පසුබිම නිසා. පාසලේ ඉන්නකොටත් මම ශිෂ්‍ය දේශපාලනයට නැඹුරු වුණා, විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනයට. නමුත් අපිට ඡන්දයක්වත් තිබුණේ නැහැ. හැබැයි විශ්වවිද්‍යාලයට මම ගියාට පස්සේ මම ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය කරේ නැහැ. නමුත් ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙක් හැටියට කටයුතු කළා. මම ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය කළේ නැත්තේ අවබෝධයෙන් කියන්නේ දර්ශනයක් හැටියට මේ මාක්ස්වාදී දර්ශනයෙන් රටට ලෝකයට යම් ප්‍රායෝගික වැඩක් කරන්න බැහැ කියන පදනම හඳුනාගත්ත නිසා. ඒක ඔප්පු වුණා අවුරුදු 3-4ක් යනකොට 88 89 වෙනකොට සෝවියට් දේශයේ බිඳ වැටිලා ඒ දේශපාලනේ ප්‍රායෝගිකව ලෝකෙන් අතුරුදහන් වුණා. අද ඔය චීනය, වියට්නාමය, කම්පුචියාව, ලාओසේ වගේ රටවල, උතුරු කොරියාව වගේ රටවල, කියුබාව, වෙනිසුලා වගේ තිබුණා වුණාට සම්පූර්ණයෙන් මේ මාක්ස්වාදී ආකෘතියෙන් බැහැරව තමයි අද පවතින උතුරු කොරියාව හැරුණුකොට. එතකොට ඊට පස්සේ ශිෂ්‍ය දේශපාලනය නිරුණා. ශිෂ්‍ය දේශපාලනය අද වගේනේ බොහොම දරුණු මර්ධනයක් ජයවර්ධන ජනාධිපතිතුමා ගෙනිච්චා. ඒ කියන්නේ ශිෂ්‍ය සභා තහනම් කරලා තිබුණා. නිල ශිෂ්‍ය සභා තිබුණේ නැහැ. ඒ වගේම 5 දෙනාට වැඩි විශ්වවිද්‍යාල එක්රැස් වීම පාව වරදක්. ඔය අද වගේ දහස් ගණන් පෙළපාලි යන්න බෑ. පන්ති තහනම් කරනවා, අත්අඩංගුවට ගන්නවා. කොහොම දෙයක් තිබුණා ඒ කාලේ. ඉතින් අපි නැගී හිටියවට විරුද්ධව විශේෂයෙන්ම උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය කියලා එකක් 80 විතර ඇති කරලා ඒකේ උපාධි ප්‍රදානෝත්සවය එනකොට ඒක කොළඹ විශ්වවිද්‍යාල උපාධියක් දෙන්න ගියා. ඒ අවස්ථාවේදී අරගලයට අපි මැදිහත් වුණා. අපි ඉංජිනේරු ශිෂ්‍ය වුණාට මැදිහත් වෙලා ඒකට අපි නායකත්වය දුන්නා. ඇත්තටම මේ වකවානුවේ රාජ්‍ය බලධාරීන් එක්ක ඒ කාලේ ජයවර්ධන ජනාධිපතිතුමාම තමයි උසස් අධ්‍යාපන ඇමතුමා. එතුමා අපිත් එක්ක සාකච්ඡා කරන්න ECS හමීඩ් මහත්තයා පත් කරලා තිබුණා. ඒ වගේම ස්ටැන්ලි කල්පගේ මහාචාර්ය ස්ටැන්ලි කල්පගේ තමයි ප්‍රධාන බලධාරියා. ඇත්තටම අද ඉන්න මහාචාර්යවරු එක්ක බලනකොට ස්ටැන්ලි කල්පගේලා මහ දැවැන්ත යෝධයෝ ඒක කියන්න ඕනේ. මොකද අපිට එක්ක කරපු ගණදෙනුවත් එක්ක. ඉතින් අපේ උපකුලපතිතුමා හිටියා මහාචාර්ය විලි මෙන්ඩිස්. ඔහුත් ඊටාම පරිපූර්ණ පුජ්‍යලේ කළමනාකරණයේ පැත්තෙන්. ඔය වර්තමානයේ ඉන්න කරුණසේන කොටුතුක්ක මහත්තයා වගේ අය තමයි හිටියේ යාවද්දනපුරේ. ඉතින් මේ මහා කලබලකාරී කාලේ ශිෂ්‍යව අත්අඩංගුවට ගැනීම, අපිවත් හිරගෙවල් වල දැම්මා. ශිෂ්‍යව අතුරුදහන් වුණා. ඝාතනය කළා. මේ වගේ සිද්ධි වුණා. ශිෂ්‍ය අතරම ගැටුම් ඇති වුණා. ඔය ජනතා විමුක්ති පෙරමුණයි ජනතා විමුක්ති පෙරමුණට විරුද්ධ කණ්ඩායම් අතර. ප්‍රසිද්ධ සිද්ධියක් තමයි දයාපතිරණ ඝාතනය. ඉතින් මේවා ඔස්සේ තමයි අපි ගමන් කළේ. ඉතින් ඔය සාකච්ඡාවලට ප්‍රධාන පුජ්‍යලයා හැටියට සහභාගී වුණේ මම. ඊට පස්සේ අපි බැලුවා මේ ජයවර්ධන පාලනයේ අවසාන යුගයේදී ප්‍රේමදාස මැතිතුමා එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා හැටියට ඉදිරිපත් වුණාම ඔහු පරාජය කරන්න පෙරමුණක් හදන්න අපි මැදිහත් වෙන්න ඕනේ කියලා කටයුතු කළා. නමුත් ඒක සාර්ථක වුණේ නැහැ. නොඑක් ගැටලු මැද ඒක ගියා. ඊට පස්සේ අපි විශ්වවිද්‍යාලයෙන් අපි දැක්කා ලොකු වෙනසක් ලෝකේ ඇති වෙනවා. එකක් ලංකාවේ ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ල ඉතාම අමානුෂික විදියට රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා මර්ධනය කළා. ඒ වගේම ඔහුගේ වැරදි උපාය මාර්ගයන් නිසා උතුරේ LTT සංවිධානය උතුරු පළාත පාලනය කරන තත්ත්වයට පත් වුණා. 1991දී පුනරින් කඳවුර සම්පූර්ණයෙන්ම ඔවුන් විනාශ කරලා අත්පත් කරගත්තට පස්සේ ඒ උතුරු පළාතේ සින්නක්කර අයිති ඔවුන්ට පැවරුණා. ඉන්දියන් හමුදාව රටින් ගියා. ඉතින් ජනතා විමුක්ති පෙරමුණ පරාජය වෙනවත් එක්කම දවැන්ත ඝාතනයක් එක්ක නායකයෝ සියලු දෙනා ඝාතනය වෙනවත් එක්කම හරි ඛේදවාචකයක්. මොකද අපේ විශ්වවිද්‍යාලවලත් අපි දන්න කියන 600කට අධික පිරිසක් මේ කැරැල්ල ඇතුලේ ඝාතනය වුණා. ඒක ලොකු භයානක අත්දැකීමක් අපේ ජීවිතවලට තියෙන. ඒ වගේම සෝවියට් සංගමය කියලා ඒ කාලේ බොහෝ දෙනෙක් විශ්වාස කරපු මට නම් අවුරුදු 3කට කලින් මේක තේරුණා. මේ සෝවියට් සංගමය විසිරිලා ගියා. මේක නිසා අලුත් දේශපාලනයක් රටට හා ලෝකයට අවශ්‍යයි කියලා අපි විශ්වාස කළා තරුණයෝ හැටියට. ඉතින් ඒ නිසා අපි කල්පනා කරලා අපි කණ්ඩායමක් එකතු වෙලා සමාදාස් ධර්ණය අපි මේ හරිත ව්‍යාපාරයක්, හරිත දේශපාලන ව්‍යාපාරයක්, පරිසර හිතකාමී දේශපාලන ව්‍යාපාරයක් හැටියට ජනතා මිතුරුව කියන සංවිධානය ඇති කළා. ඔබතුමාව මෙතනින් නවත්තලා මගේ සාකච්ඡාව මම පටන් ගන්නම්. ඔබ මේ ලබා දුන්න පිළිතුර මට සාකච්ඡාව පටන් ගන්න බොහොම හොඳ ප්‍රවේශයක් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඔබ ජනතා විමුක්ති පෙරමුණෙන් ඔබගේ දේශපාලන ජීවිතය පටන් ගන්නවා. නමුත් රටේ ජනතාව බොහොමයක් ඔබතුමාව හඳුනගන්නේ හෙළවුරු මේ වගේ. ඉනන්තුර ඔබ මහින්ද රාජපක්ෂ මහත්මයාත් එක්ක බොහොම සමීපව කටයුතු කරනවා. යහපාලන ආණ්ඩුවේ ඔබතුමා අතිශය ක්‍රියාකාරී සමාජිකයෙක්. දැන් වර්තමානයේ ඔබ ඉන්නේ සජිත් ප්‍රේමදාස මහත්මයාගේ පක්ෂයේ. ඇයි ඔබතුමා මේ පක්ෂ මාරු කරන්න එක තැනක ඉන්නේ නැත්තේ ඇයි? ලංකාවේ මම හිතන හැටියට ඔය
පෙරටුගාමී සමාජවාදී පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ තමන් මාක්ස්වාදී පක්ෂ හැටියට ප්‍රකාශ කරලා තිබුණට මේ මෑත ඉතිහාසය ගත්තොත් ඒ මෑත ඉතිහාසයේ පක්ෂ කියලා දෙයක් නැහැ. මොකද පක්ෂයක් කියන්නේ යම් දේශපාලන ප්‍රතිපත්තියක් යම් දේශපාලන දර්ශනයක් මත ගොඩනැගිච්ච දෙයක් වෙන්න ඕන. ඒක නිසා මේ පක්ෂ මාරු කරනවා කියන එකක් නෑ ලංකාවේ. මොකද ප්‍රතිපත්ති මාරුවක් වෙන්නේ නෑ. අද පක්ෂ කියලා කියන්නේ නායකයෝ වට ගොඩ ගැහිච්ච යම් ඡන්දදායක පිරිසක් ඒගොල්ලන්ට ඉන්නවා. ඒ නිසා නායකයෝ වට ගොඩ ගැහිච්ච පිරිසක්. නමුත් ඔබතුමා හිතන්නේ නැද්ද මෙහෙම දවසින් දවසට එක එක පක්ෂෙන් පක්ෂයට යද්දී ජනතාව තුළ ඔබතුමා ගැන තියෙන විශ්වාසය නැති වෙනවා කියලා? නෑ මේ මෙහෙමයි. අපි ගිහිල්ලා මොකද කරලා තියෙන්නේ? මම ඇත්තට පක්ෂ හැටියට හිටියේ මේ සිහලුරුමේ ජාතික හෙළවුරුමේ විතරයි සමාජික ස්ථිර සමාජිකයෙක් විදියට. ඔව් වෙන කිසි පක්ෂයක මම ඉඳලා නැහැ. දැන් අපි මොකද කරලා තියෙන්නේ? ඒකයි වැදගත්. මොකද්ද 2004 මේ රටේ තත්ත්වය? උතුරු හා නැගෙනහිර දෙපළාත LTT පාලනය කරනවා. LTT පරාජය කරන්න බෑ. කොහොමද මේ දෙපළාතේ පාලනය නිල වශයෙන් බාර දෙන්නේ කියන තත්ත්වය තමයි තිබුණේ. ලක්ෂ සංඛ්‍යාත සිංහල මුස්ලිම් පිරිසක් අනාථ කඳවුරුවල. ලක්ෂ සංඛ්‍යාත දෙමළ පිරිසක් රටින් පැනලා ගිහිල්ලා. මේ තමයි රටේ තිබිච්ච තත්ත්වය. ඒ තත්ත්වයට අපි කල්පනා කරනවා ප්‍රභාකරන් පරාජය කළ යුතුයි යුදමය වශයෙන් කියලා. අපිට යුදවාදියෝ කිව්වා, ජාතිවාදියෝ අපි නම් කරපු කිසිම ජාතිවාදයක් නෑ. අපි කිසිම හිංසාකාරී ක්‍රියාවක නියැලලා නෑ දේශපාලනේ. හුඟක් දෙනෙක් කිව්වේ දෙමළ ජනයාට ෆෙඩරල් විසඳුමක් දීමෙන් තමයි ප්‍රභාකරන් පරාජය කරන්න පුළුවන් කියලා. අපි කිව්වේ ප්‍රභාකරන් පරාජය කිරීමෙන් තමයි දෙමළ ජනතාවට දේශපාලන විසඳුම ලැබෙන්නේ කියලා. කෙසේ නමුත් අපි මහින්ද රාජපක්ෂ 2005 බලයට ආවේ ප්‍රභාකරන් පරාජය කරන්න නෙවෙයි. එතුමා ආවේ ප්‍රභාකරන් එක සාකච්ඡා කරන්න. හැබැයි ඔහු එක වැදගත් දෙයක් ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට ඇතුල් කළා. ඒක තමයි රටේ ඒකීය භාවය ආරක්ෂා කරනවා කියලා. මම මේක විවෘතව කියලා තියෙනවා. එතුමාගේ 2005 මැතිවරණ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම ලිව්වේ මම. ඒකට පස්සේ ඔය මහින්ද චින්තනය කියලා නම තිබ්බා. නමුත් ඒක සම්පූර්ණයෙන්ම ලිව්වා. ඒකට එතුමාගේ අනුමැතිය ලැබුණා. ඒකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුමැතිය ලැබුණා. ඒකත් එක සන්දානගත වෙච්ච ජනතා විමුක්ති පෙරමුණේ අනුමැතිය ලැබුණා. ඒ අනුව අපි මේ මැතිවරණය ආවේ ඒ වගේ යම් වේදිකාවක. යුද්ධය පරාජය කරන්න නෙමෙයි. නෑ යුද්ධය පරාජය කරන්න මහින්ද රාජපක්ෂ මහත්තයා ඒක මොකුත් තිබුණේ නෑ. හැබැයි අපිට තිබුණ අරමුණක් ප්‍රභාකරන් පරාජය කිරීම. ඒ අනුව මාවිල්ලාරු සිද්ධිය ඇති වුවාම අපි ඒ සඳහා පියවර ගත්තා. මොකද අපි දැක්කා ඒ කාලේ හමුදාපති ජෙනරල් සරත් පොන්සේකට බෝම්බ ප්‍රහාරය එල්ල වුණා 2006 අප්‍රේල් මාසේ. අපි දැක්ක මහින්ද රාජපක්ෂ මහත්තයා තමන්ගේ හමුදාපතිවරයාව මරන්න ගියත් යුද්ධයට යන්නේ නැහැ කියලා. මේක අපි දැක්කේ බොහොම බියසුළු භාවයක් හැටියට. මේක අපි දැක්කේ ප්‍රභාකරන් එක කරන ගණදෙනුවක්. නමුත් අපි දැක්ක යුද්ධය පවතින කාල සීමාවෙදී මහින්ද රාජපක්ෂ මහත්මයා වාකරයට යනවා හමුදාව නිලධාරීන් නෑ ඒක පස්සේනේ ඔක්කොම. මම මේ කියන්නේ මුල. හරි මුල අපිට දැනෙච්ච හැඟීම. ඔහු ජිනියෝ වලට ගියා. ජිනියෝ වලට ගිහිල්ලා තමිල් චෙල්ලන්වත් ගෙනහිල්ලා සාකච්ඡා කළා. ඉතින් අපිට මේවා දැක්කම අපිට තේරුණා මේ පරණ පාරෙමයි මෙතුමා යන්නේ. සමය වෙනස් කළ යුතුයි කියලා. ඒ අනුව තමයි මාවිල්ලාරුවට අපි මැදිහත් වුණේ. රට නැවත යුද්ධයකට දැම්මා. ඔහොම නොයෙක් දේවල් අපිට ඒ වෙලාවේ චෝදනා ආවා. නමුත් ඒ සටන ජයග්‍රහණය කළා මාවිල්ලාරු සටන. ඒකට ඇත්තටම අපේ පක්ෂය හැටියට අතුරුලිය රතන ස්වාමීන් වහන්සේ, අක්මීමන දායරතන ස්වාමීන් වහන්සේ, නිශාන්ත වර්ණසිංහ මහත්තයා සහභාගී වුණා. ඒ ආරම්භ කරපු ක්‍රියාවලියෙන් තමයි රට නිදහස් වුණේ. ඉතින් ඒ හැම අවස්ථාවකම අපි අත් නොහැර මහින්ද රාජපක්ෂ මහත්තයාට සහයෝග දුන්නා. මම අදටත් පිළිගන්නවා එතුමා 2005 ඉඳන් 10ට ප්‍රශස්ත පාලනයක් සාපේක්ෂ වශයෙන් අනික් අයට ගෙන ගියා. ඉතින් ඊට පස්සේ මහින්ද රාජපක්ෂ මහත්තයා ඉතින් ඔය හැමදේම කළා. ඉතින් කෙසේ නමුත් අපි නොෙන්න අපි ජාතික හෙළවුරුමේ හැටියට ප්‍රතිපත්ති සහගත ඔය ආසනයක් දෙකක් තියාගෙන ඉන්නේ නැතුව අපි මැදිහත් නොෙන්න අපේ පුංචි රෝදෙන් දැවැන්ත රාජ්‍ය යන්ත්‍රය නැමැති රෝදය කරකවන්න නැති වෙන්න අදත් ප්‍රභාකරන් මේ රට සමහරට මේ රටම පාලනය කරනවා. ඒතර ඔබතුමාලා ඒ මෙහෙවර අපි කළා දුන්න මේ රටට. ඒ එන්න මේ මොකක්වත් මේ ඇමති කට්ටකට මාරු කළා ඒ ප්‍රතිපත්ති. මේ ලංකාවේ පක්ෂවල ප්‍රතිපත්ති නෑ මොනවද තියෙන්නේ? පක්ෂ නායකයෝ ඉන්නේ. ඒ නායකයින්ගෙන් ඒ අවශ්‍ය මොහොතේ රට වෙනුවෙන් වැඩ කොටසක් කරගන්න. ඊළඟට මහින්ද රාජපක්ෂ මහත්තයා බොහොම බලවත් චරිතයක් හැටියට මතුවුණා 2010න් පස්සේ. එතුමා චන්ද්‍රිකා මැතිණියට සාපේක්ෂ වශයෙන් සම්පූර්ණයෙන් පටහැනිව මහා පවුල් පාලනයක් හදන්න පටන් ගත්තා. දරු මුණුබුරෝ නාති සංග්‍රහය 200කට අධික පිරිසක් රාජ්‍ය තන්ත්‍රයට ඇතුල් කරගෙන මුළු රාජ්‍ය තන්ත්‍රයම දැවැන්ත මංකොල්ලයක නියලවන්න පටන් ගත්තා. මම අදටත් කියනවා දැවැන්ත මංකොල්ලයක් ඔහු කළේ රාජ්‍ය පාලනය නමින් 2010 ඉඳන් 15ට. මේ ගැන මම එතුමාට අනතුරු ඇඟවීම් කළාම එතුමා මට මගේ අමාත්‍යාංශ කරන්න දුන්නේ නැහැ. විදුලි බල අමාත්‍යාංශය කරන්න දුන්නේ නැහැ. ජනාධිපති හැටියට ඔහු ඒකේ වැඩ වර්ජන මෙහෙව්වා.
ඒ විදිහට වැඩ කළා. ඔහු ලේකම්වරයෙක් දාගෙන. ඉතින් කෙසේ නමුත් මම ඔහුට මගේ යුතුයකමක් හැටියට මම ඔහුට මේ කරගෙන යන සංවර්ධන ව්‍යාපෘති කියලා කරන මේ ඇස් කඩා හැලෙන අධිවේගී මාර්ග විදුලි බලාගාර වරායවල් ගුවන් තොටුපළවල් මේවා හරහා කෙරෙන මංකොල්ලේ ගැන මම ඔහුට ලිපියක් ලිව්වා. ඔහුගේ නිලධාරීනුත් ඔහු නොමගෑරියා. මම කියනවා ජයසුන්දර ප්‍රධාන වශයෙන් ඔහු නොමගෑරියා. අජිත් කබ්‍රාල් ඔහුව නොමගෑරියා. මොකද ඔහු කියන්නේ ආර්ථික දේශපාලන දැනුමක් මේ සමාවෙන් දේශපාලන දැනුම නම් ඔහුට තිබුණ අත්දැකීම් සාගතව. නමුත් ආර්ථික සමාජ දාර්ශනික දැනුමක් තිබිච්ච කෙනෙක් නේ මහින්ද රාජපක්ෂ හෝ බැසිල් රාජපක්ෂ කියන්නේ. එතකොට ඒගොල්ලෝ සාමාන්‍ය අර්ථයෙන් ගත්තොත් නූගතු. ඔවුන්ට නිල අධ්‍යාපනයක් තිබිච්ච අය නෙවෙයි. ඉතින් ඒ නිසා මේක එක හෙලා දකින්න මං කියනවා නෙවෙයි. දැන් අපි ගත්තොත් ඩී.එස්. සේනානායකත් නූගතෙක්, සිරිමාව බණ්ඩාරනායකත් නූගතෙක්. හැබැයි ඒ දෙකෙනාගෙන් රටට සිදු වුණාට වඩා බරපතල හානියක් මේ ඔබ මේ උගත් නූගත් කියන කාරණේ සංසන්දනය කරන්නේ පොතේ පතේ දැනුමෙන්ද කොහොමද? ඒ පොතේ පතේ දැනුම කියන්නේ ලෝකයේ පිළිබඳ යම් ආකාරයක දැනුමක් අද රටට අවශ්‍යයි. 1948 රට පාලනය කරන්න ඩී.එස්. සේනානායක නැමැති සාමාන්‍ය පෙළවත් නැති පුජ්‍යලයාට හැකි වුණාට අද හිම කරන්න බෑ. මේ වර්තමාන කාලේ එහෙම කරන්න බෑ. මේ පිළිබඳ ලෝකයේත් එක්ක ගැටෙන යම් දැනුමක් තියෙනවා. උදාහරණයකට මම උදාහරණයක් ඔබට කියන්නම්. මම කිව්වා මහින්ද රාජපක්ෂට එතුමාගේ සංවර්ධන ව්‍යාපෘති හරහා රට විශාල ණයබරක තියෙනවා. මේ ණයබර කවදා හෝ පුපුරා යන්න පුළුවන්. ඒකෙන් මේ රට බංකොලොත් වෙන්න පුළුවන් කියන එක අද නෙවෙයි 2013. එතුමා මේක එතුමාගේ ඒ කාලේ හිටපු මුදල් ලේකම්වරයාට කිව්වා. ඒ මුදල් ලේකම්වරයාට පිළිතුරක් හැටියට කිව්වේ සර් හදලා තියෙන එක ව්‍යාපෘතියක් වික්කම ඔක්කොම ණය ගෙවන්න පුළුවන් කියලා. ඉතින් ඒක මගේ ගණන් හිලුයි අර පුජ්‍යලයාගේ ප්‍රකාශයයි සංසන්දනය කළා දැනගන්න නම් ආර්ථික දැනුමක්, ගණිතමය දැනුමක්, එහෙම දැනුමක් තියෙන්න බෑ. ඒ දැනුම එතුමට තිබුණේ නැහැ. නමුත් මන්ත්‍රීතුමා ඔබතුමාලා ප්‍රභාකරන් එක්ක සාකච්ඡා කරන්න බලයට ආපු මහින්ද රාජපක්ෂ මහත්මයාව ඔබතුමාලා තල්ලු කරනවා දෙවන්ත යුද්ධයකට. ලංකාවේ ඉතිහාසය වෙනස් කරපු යුද්ධයකට. එහෙම තල්ලු කරපු ඔබතුමාලාට බැරුව ගියාද යුද්ධ ඉවර කරාට පස්සේ ආර්ථික පෙරලියකටත් ඔහුව නිවැරදි ආකාරයට කළමනාකරණය කරගන්නට. අපි දීපු උපදෙස් එතුමා තැකුවේ නැහැ. එතුමාගේ පවුල ගැන විතරයි හිතුවේ. එතුමා අපිව දැක්කේ අභියෝගයක්. මහින්ද රාජපක්ෂ මහත්මයාත් වෙනස් වුණා යුද්ධෙන් පස්සේ. සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. මට තාම මතකයි 2010 මැතිවරණයේ දිනුවට පස්සේ ඔය 2005 මැතිවරණ ප්‍රකාශයට මගේ හිතවත් ඉංජිනේරු මහත්තයෙක්ගේ ඉල්ලීම මතට තිත කියන එක අපි ඉදිරිපත් කරා. මම දන්න ධර්මයේ මහින්ද රාජපක්ෂ මහත්මයා කලින් මත්පැන් බොන්නේ නැති. නමුත් 2005-10 මත්පැන් බිව්වේ නැහැ. 10 ජයග්‍රහණය කළා. අර ඒ කාලේ නෞකාවක් තිබුණා. මගින් ගෙන යන ඒ නෞකාවේ පොඩි සාදයක් තිබුණා මේ ජයග්‍රහණය වෙනුවෙන්. එදා එතුමා පටන් ගත්තේ අපි ලංකාබිමේ නෙවෙයි ඉන්නේ මතට තිතට අපි තිත තියමු අද ඉඳන් කියලා. එදා පටන් ගත්තා. මම දැනගත්තා එතුමා මේ යන්නේ ගමන මේකයි කියලා. කෙසේ නමුත් එදා මම 2013 ඒ අත්දැකීම පාදක කරගෙන කෘතියක් ලිව්වා. ආලපාලු ආර්ථිකය කියලා. මේ ගැහිලි ගැන මේවා තියෙන ප්‍රමාණය 5% ගැහිලි නෙවෙයි. 400 2000 ගැහිලි ගැහුවේ. මේ ගැන ඒක සවිස්තරව තියෙනවා. නමුත් මිනිස්සු අදටත් කතා කරනවා. අදටත් අපිට කියනවා පුදුම සංවර්ධනයක් 8 10 ආර්ථික වර්ධනයක්. ඒ යුගය මහින්ද යුගය තමයි අපිට පුන මතක තියාගන්න. ඒ යුගය තමයි අපිව අද මේ 1960 තිබිච්ච තත්ත්වෙට මම කියනවා. අද ලංකාවේ ඉන්නේ 1960 තත්ත්වේ. හැමෝම ලෑස්ති වෙන්න ඕන තව මාස කිහිපයක් යනකොට පයින් යන්න බයිසිකලෙන් යන්න. හැමෝම ලෑස්ති වෙන්න ඕන ලයිට් නැතුව ජීවත් වෙන්න. හැමෝම තමන්ගේ යකඩ කොටවල් වලට සමු දෙන්න ඕනේ වාහන හැටියට ආදරෙන් සලකගෙන. හැමෝම තමන් මහා මන්දිර ගොඩනගා ගත්තා එකෙන් වෙන්. හැමෝම තමන්ගේ කුඹුරහ කරගන්න තමන්ගේ ආහාරකට ගන්න තරම් තත්යකට මොහු අවුරුදු 60ක් මොහුගේ පවුලත් රට ආපහු අරන් ගියා. ඒක මම 2013 කෘතියකින් කිව්වා. මම ඔබතුමා නැවතත් ප්‍රශ්නේ මුලට පොඩ්ඩක් ඇඳවාගෙන ගියොත් ඔබතුමා පක්ෂ මාරු කරන්නේ පක්ෂයකට ඔබතුමා සම්බන්ධ වෙනවා යම්කිසි ප්‍රතිපත්ති මාලාවක් පෙරදරි කරගෙන ඔබතුමාලගේ ප්‍රතිපත්ති මේ පක්ෂයේ නායකයෝ ක්‍රියාත්මක කරන්නේ නැහැ කියන විත්තිය දැනුණාම ඔබතුමා පක්ෂයෙන් අයින් වෙනවා නේද? මගේ ප්‍රතිපත්ති නෙවෙයි. ඔවුන් පිළිගත් ප්‍රතිපත්ති. මහින්ද රාජපක්ෂ මැතිතුමා ඔවුන් පිළිගත් ප්‍රතිපත්තියක් මහින්ද චින්තනය නමින් 2005 ආවා. 2010 ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්ය කියන එක මගේ නිර්මාණයක්, මගේ වචන පද්ධතියක්. ඒක වුන් පිළිගත්තා. බැසිල් රාජපක්ෂ මහත්තයා මහින්ද රාජපක්ෂ මහත්තයාට අනුමැතිය දුන්නා. ඒ කාලේ ප්‍රතිපත්තිය ලියන ජගත් වැල්ලවත්ත මහත්තයාත් මැදිහත් වුණා. එතකොට ඒ වයින් පිටපැන්න. මේ මගේ ප්‍රතිපත්තියට එකඟකාරයක් නෙවෙයි. අපි එකඟ වෙච්ච සම්මුතිය ජනතාව ඡන්දෙ දුන්නු සම්මුතියෙන් ඉවත් වුණා. යහපාලන ආණ්ඩුවත් එහෙම පිටපැන්නද පහුගිය කාලේ? යහපාලන ආණ්ඩුවත් කරන්නේ. යහපාලන ආණ්ඩුව සෑහෙන දුරට දින 100 ඇතුලේ තමන් දීපු පොරොන්දු ඉටු කළා. එක පොරොන්දුවක් කරන්න මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම කියන පොරොන්දුව. නමුත් මහ බැංකු මංකොල්ලේ හරහා සහ
මේ ජාතික මංකොල්ලය මේ රට බංකොලොත් කරන්න ගෙනාව මේ ජාතික මංකොල්ලයට සහභාගි වෙච්ච පිරිසට දඬුවම් දීමේ ක්‍රමවේද නොතකා හැරීම විසින් මම කැබිනට් පත්‍රිකාම 4ක් දාලා තියෙනවා ඒ සම්බන්ධයෙන්. ඒතර ඒ සම්බන්ධයෙන් බරපතල අරගලයක් අපි ගෙනිච්චා. ඒතර ඒ සම්බන්ධයෙන් ඔවුන්ගේ ප්‍රතිපත්තියෙන් පිටපැන්න ඒක තමයි ජනතාව දඬුවම් දුන්නේ. අපි කතා කරන්න ඕනේ ජනතාවගේ ට්‍රැක් එකෙන් පිටපැනීම සහ ඇත්තටම ජනතාවට වැරදුනේ කොහොමද, දේශපාලනයට වැරදුනේ කොහොමද, වැරදිලා තියෙනවා නම් දැන්වත් අපි මේක හරි ට්‍රැක් එකකට දාගෙන අපේ රට කොහොමද ගමනක් යන්නේ කියන කාරණේ පිළිබඳව කතා කරන්නට ඕනේ. ඊට පෙර අවුරුදු සූදානම් කෙටි විරාමයක් ලබා ගන්නට. නැවතත් ටෝක් 24 සජීවී වැඩසටහන සමගින් විරාමයෙන් අනතුරුව මන්ත්‍රීතුමා අපි කතා කරමින් හිටියේ යුද්ධයෙන් අනතුරුව මහින්ද රාජපක්ෂ මහත්මයා අනුගමනය කරපු ඇතැම් ප්‍රතිපත්ති නිසා අපේ රට යම් තාක් දුරකට ආර්ථිකමය වශයෙන් අගාධයකට ඇදගෙන වැටෙනවා. මගේ ඊළඟ ප්‍රශ්නය, ඔබතුමා හෙළුරුමේ කටයුතු කරා, යහපාලන ආණ්ඩුවේ කටයුතු කරා. එතකොට ඔබතුමා මහින්ද රාජපක්ෂ මහත්මයා වගේම රනිල් වික්‍රමසිංහ මහත්මයා ගැනත් හොඳට කියවලා තියෙනවා මම දන්නවා. මහින්ද රාජපක්ෂ මහත්මයා වගේම රනිල් වික්‍රමසිංහ මහත්මයාත් රටේ ව්‍යාපෘති වලින් සල්ලි හම්බ කරාද? සරලවම කිව්වොත් කවුද වැඩිපුරම ගසා කෑවේ? මේ මම හිතන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා හෝ එයාගේ පවුලේ සමාජිකයන් මේ ව්‍යාපෘති වලින් හොරකම් කළා කියලා මම හිතන්නේ. හැබැයි එයාගේ ගාව හිටපු එයාගේ දේශපාලන හිතමිතුරු සමහර දේවල් කළා බොහොම පැහැදිලිව. රනිල් වික්‍රමසිංහ මහත්තයා කළ එක වරදක් තමයි එතුමාට මම මේ ගැන අනතුරු අඟවලා තියෙනවා 2016 දී. මම ඇත්තටම තව පොතක් ලිව්වා 2016 දී මේ මූල්‍ය අර්බුදය පාමුල කියලා. කියන්නේ අගාධයකට වැටෙන්න යන්නේ කියලා. 2016 අද නෙමෙයි මේ අද කතා කරන්න හුඟක් අය ඉන්නවා 20 21 22 කියපු අය ඉන්නවා. අවුරුදු 9කට කලින් මම මේක කිව්වා. අවුරුදු 9කට කලින්. එතකොට එතුමා කරපු දේවල් කීපයක් තමයි මේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ අර ඇහැට කනට පේන සංවර්ධනය ගෙනියන්න ගියා. උදාහරණයකට මාතර සිට හම්බන්තොටට පාර හදපු එක සම්පූර්ණයෙන්ම වැරදි අපි ඒ අවස්ථාවේ හිටපු ආර්ථික තත්ත්වයත් එක්ක. ඒක අද මේ ආර්ථික කඩාවැටීමට ලොකු බලපෑමක් කරපු ව්‍යාපෘතිය. ඒක අත්සන් කළේ 2012 බව ඇත්ත. නමුත් ඒක නොකළ යුතුව තිබුණා. ඊළඟට මොනවාද විධිමත් ආකාරයකට මධ්‍යම අධිවේගී මාර්ගයේ කුරුණෑගල දක්වා මම පිළිගන්නවා ඒක හදන්න ඕන එකක් කියලා. හැබැයි කඩවත ඉඳන් මීරිගමට හදන්න නැතුව මීරිගම ඉඳන් කුරුණෑගලට හැදුවා. ඊළඟට ඒකම අනිත් පැත්තෙන් අර මහනුවරට අධිවේගී මාර්ගයක් තැනීම මම අනුමත කරන්නේ නැහැ. කුරුණෑගල ඉඳන් මහනුවරට තියෙන පොදු පාර ලේන් 4ක් කරන එක තමයි සිදු කළ යුතුව තිබුණේ. ඒ මොකද මහනුවර කියන්නේ පරිසර අතින් සංස්කෘතික අතින් සංවේදී තැන. අධිවේගී මාර්ග හදලා ඔය කඳු උඩ මිනිස්සු පදිංචි වෙන්න පරිසරමය ව්‍යසනයකට තියෙන ඉඩකඩ වැඩි. ඒක මම නෙවෙයි විද්‍යාඥයෝ හැම කෙනාම කියලා තියෙන දෙයක්. ඒකට තුඩු දෙන දේවල් අපි කළ යුතු නැහැ. ඒ නිසා කරන්න තියෙන්නේ. ඇත්තම මොකද්ද මට මතක හැටියට ඒ කාලේ ආසන්නෙන් කියන්නේ ගලගෙදරට පාර හදන්න රඹුක්කන ප්‍රදේශයේ ඉඳන් පොතුහැර ඉඳන් සාමාන්‍යයෙන් ඩොලර් බිලියනයකට ආසන්න ප්‍රමාණයක් වැය කරන්න ගියා. අද ගත්තොත් සාමාන්‍යයෙන් රුපියල් බිලියන 400ක් වගේ. ඒ කාලේ මට මතකෙට 180ක් 200ක් වගේ. හැබැයි අපි කුරුණෑගල සිට මාවතගම හරහා පාර 4 ලේන් කරන්න යන්නේ RDA අස්තමේන්තුව අනුව රුපියල් බිලියන 12යි. ඒතකොට ඒ වගේ 20 ගුණයක විතර ඔප්ෂන් එකක් තෝරගන්නවා ඔප්ෂන් එකක් තියෙද්දි. ඒ වගේ වැඩ කළා. ඒව කරේ අර මේ වල. දැන් ඒ වගේම ඔය සමහර කාරණා එච්චර හිතන්නේ නැතුව කළා. දැන් ඔය උදාහරණයකට කුරුණෑගල වෛද්‍ය පීඨ මේ කුරුණෑගලට දාන්න ඕන වෛද්‍ය පීඨය කුලියාපිටියට දැම්මා. ඒ සුදුසු දෙයක් නෙමෙයි. මොකද කුලියාපිටිය රෝහල සුදුසු එකක් නෙවෙයි. දැන් අද මොකද කරන්නේ? කුලියාපිටිය අංග සම්පූර්ණ වෛද්‍ය පීඨයක් හදලා දැන් කුරුණෑගල ශික්ෂණ රෝහලේ පුහුණුව දෙන්න යනවා. මේ වගේ දේවල් වුණා. ඒක අවංකව කියන්න. නමුත් මන්ත්‍රීතුමා දැන් පවුලේ අය හොරකම් කළා කියලා නම් මම කොහොමත් විශ්වාස කරන්නේ. රනිල් වික්‍රමසිංහ මහත්මයා ගැන රටේ ජනතාව තුළ තියෙන සහ ඔහු අගමැති ධූරයටපත් වෙන්නේ ආර්ථිකය පිළිබඳව දැනුමක් තියෙන, ආර්ථිකය පිළිබඳව හොඳට කියවන්නට පුළුවන්, අන්තර්ජාතික විදේශීය සම්බන්ධතා තියෙන, ගනුදෙනු තියෙන, ආර්ථිකය පිළිබඳව හසල දැනුමක් තියෙන, අපේ රට වැටලා තියෙන මේ අගාධයෙන් ගොඩ ගන්නට පුළුවන් සර්ව බලධාරී දෙයියෝ විදියට තමයි රනිල් වික්‍රමසිංහ මහත්මයා රටේ වර්තමානයේ විශ්වාස කරන්නේ. එතකොට එහෙම පුද්ගලයෙක් ඔහොම ව්‍යාපෘති කරාම අපේ රට ඉස්සරහා තවදුරටත් මේ අගාධයකට නෙමෙයි ඇදගෙන වැටෙන්නේ. එක දෙයක් තියෙනවා එතුමා තේරුම් ගත්තා. එතුමා ඇත්තටම යම් විදේශ සමාගම් ගෙනාවා මැකන්සි ගෲප් එක වගේ ඒවා.
ලෝක බැංකුව වගේ ගෙනල්ලා මේ ආර්ථිකයේ තත්ත්වය වටහා ගත්තාම ඔහු බුද්ධිමත් තීරණයක් ගත්තා. ඒක තමයි 2016 දී IMF එකට යන්නේ. නැත්තම් ඔය පෙට්‍රල් නැති, ඩීසල් නැති, ලයිට් නැති, ගෑස් නැති රට 2017 ඇති වෙනවා. ඔහු බුද්ධිමත් තීරණයක් ගත්තා. ඒ වගේම ඔහුට පුළුවන් වුණා අන්තර්ජාතික මූල්‍ය වෙළඳපොළ විවෘතව තබා ගන්න අපිට. ඒ කියන්නේ අපිට ණය ගන්න පුළුවන්කම තිබුණා. සමහරව අහනවා යහපාලනේ ඩොලර් බිලියන 13ක් ණය ගත්තා. කො මොනවද කළේ කියලා. ඇත්තරම කළේ පරණ ණය ගෙවන එක. දැන් ගිය අවුරුද්ද ගත්තොත් ගිය අවුරුද්දේ මේ කොටාබේ රාජපක්ෂ මහත්තයාගේ පාලනය ගෙවපු ණයවල මං කියන්නේ ණය වාරිකයෙන් 78%ක්ම මහින්ද රාජපක්ෂ යුගයේ සංවර්ධනය. එහෙම නැත්නම් සේනානායක, බණ්ඩාරනායක, කුමාරතුංග ප්‍රේමදාස සංවර්ධනය නෙවෙයි. ඒ ඔක්කොටම ගිහින් තියෙන 12%යි. මට 78%ක්. ඒක නිසා අපි තේරුම් ගන්න ඕනේ මෙන්න මේ 2010-15 කියන මේ ස්වර්ණමය යුගය කියලා උඩපනින මේ යුගයේ ජාත්‍යන්තර වෙළඳපොළෙන් වැඩි පොලියට ණය අරගෙන ඒවා කිසිම ආදායමක් ඉපදෙන්නේ නැත්නම් වල ආයෝජනය කරන අතරේ කිසිම ආකාරයකට සාධාරණීකරණය කරන්න බැරි විදිහේ 400කින් ගණන් ඉහළ යවලා ඒවයින් මහා ජාතික මංකොල්ලයක් කිරීමේ ප්‍රතිඵල තමයි මේ භුක්ති විඳින්නේ. ඒ ණය මතක තියාගන්න, මේ ණය ගෙවන්න ගියාම මේ ණය පැටව ගන්නවා හිටපු නැති වේගෙන්. දැන් උදාහරණයකට අපි ඩොලර් බිලියනයක් ගත්තොත් 10% පොලියට අවුරුදු 7කින් ඒ ණය දෙගුණ වෙනවා. 7% පොලියට ගත්තොත් අවුරුදු 10කින් ඒ ණය දෙගුණ වෙනවා. එතකොට ඒ විදිහේ ඝාතීය වර්ධනයක් අපි කියන මේකට එක්ස්පොනෙන්ෂියල් growth එකක් තියෙන අපේ ණයවල. ඒ ණය පැටව ගහන්නේ අලුත් ණය හින්දා නෙමෙයි. පැරණි ණය නිසා. ඒ වගේම පැරණි ණය ගෙවන්න අලුත් ණය ගන්නවා. රනිල් වික්‍රමසිංහ මහත්තයාට කොහොම හරි පුළුවන් වුණා බංකොලොත් නොවි යන්න. ඒකේ සෑහෙන ගෞරවයක් මංගල සමරවීරටත් ලැබෙන්න ඕනේ. ඒ වගේම මේ නිලධාරී මණ්ඩලයේ ඒ කාලේ හිටපු අය විශේෂයෙන්ම ඉන්ද්‍රජිත් කුමාරස්වාමීට ලැබෙන්න ඕනේ. ඒ වගේම අපේ බණ්ඩාගාර ලේකම් හෙලිට ආචාර්ය සමතුංගට ලැබෙන්න ඕනේ. ඉන්ද්‍රජිත් කුමාරස්වාමීලා එක්ක සංසන්දනය කරනකොට මේ අජිත් කබ්‍රාල්ලා කියන්නේ පට්ටපල් හොරු. මේ රට මෙතෙන්ට ගේන්න අද ඇත්තටම MLA එක යටතේ මොනිටරි ලෝ ඇක්ට් එක යටතේ අත්අඩංගුවට ගත යුතු අය. ජයසුන්දර කියන්නේ මේ රටේ මේ ආර්ථිකය මෙතනට ඇදවීමට මුල් වෙච්ච ප්‍රධානම සුදු කරපටි අපරාධකරු. අද මේ අපේ දරුවෝ දුක් විඳින්නේ මේගොල්ලෝ නිසා. මහින්ද රාජපක්ෂගේ දේශපාලන අවශ්‍යතාවය වෙන එකකට. නමුත් නිලධාරීන් හැටියට ඔවුන් අවංකුනේ නැහැ. නමුත් ඉන්ද්‍රජිත් කුමාරස්වාමී සමරතුංගලා එහෙම උනේ නැහැ. ඔවුන් හරි උපදේශය දුන්න විතරක් නෙවෙයි හරි දේ කළා. එක කාලෙක අපිත් වරද්දගත්තා. අර අර්ජුන මහේන්ද්‍රන් ගෙනල්ලා රනිල් වික්‍රමසිංහ මහත්තයා ලොකු බ්ලන්ඩ් එකක් කරගත්තා එයාගේ දේශපාලනය. ඒ වගේම රටේ පැත්තෙනුත් ඒ පක්ෂ පැත්තෙනුත් විශාල ව්‍යසනයක් කරගත්තා. නමුත් කුමාරස්වාමී මහත්තයා ඊටාම බලගත් විදිහට කළා. දැන් අද ඉන්න මහ බැංකුව අධිපතිතුමා මම හිතනවා සුදුසු පුජ්‍යලෙක්, වෘත්තීය මට්ටමේ පුජ්‍යලෙක්. අද ඉන්න බණ්ඩාගාර ලේකම්තුමා ගැනත් අපිට ඒ විශ්වාසය තියෙනවා. ඒවා හැබැයි ඒ විශ්වාසය මේ මහා මාර්ග අමාත්‍යාංශ ලේකම්වරයා සම්බන්ධ නැහැ. ඒ බහුතර ලේකම්වරු සම්බන්ධයෙන් එහෙම දෙයක් නැහැ. ආයතන සභාපතිල සම්බන්ධයෙන් නැහැ. ඒ ආයතන ප්‍රධාන වගකිව යුතු ආයතන සභාපතිල ගණනාවක්ම මේ රාජපක්ෂවරුන්ගේ දේශපාලන පත්වී. ඒ වගේම ඒගොල්ලෝ පහුගිය කාලේ මේ මූල්‍ය වංචා සඳහා වගකිව යුතු නිසා අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධාන වගකීමක් තමයි මේ හැමදේම නැති වුණා. මහ බැංකුව, ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික ඉතිරි කිරීම බැංකුව මොකද ඊළඟට කඩා වැටෙන්න යන්නේ බැංකු පද්ධතිය. බැංකු පද්ධතිය තාම අසීරු තත්ත්වයක තියෙනවා. ඊළඟට ලංකා විදුලි බල මණ්ඩලය, කන්තේ නීතිගත සංස්ථාව, ඖෂධ නීතිගත සංස්ථාව, ජල සම්පාදන මණ්ඩලය. මේවට වෘත්තීය මට්ටමේ පිරිස් පත් කරන්න ඕන. පත් කරොත් තමයි. ඒ කියන්නේ ඔය දැන් පත් කළ තියෙන ධම්මික සිරිවර්ධන, ඒ වගේම මේ අපේ නන්දලාල් වීරසිංහ මට්ටමේ වෘත්තීය පිරිස් මේවට පත් කරන්න ඕන. එහෙම නොවුනොත් මෙයා සමස්ත ක්‍රම මේ විදිහට යනවා. දැන් අපි ගත්තොත් බැංකු පද්ධතිය මතක තියාගන්න. ඊළඟට බැංකු පද්ධතිය අර්බුදයට ගියාම සරල උදාහරණයක් කියන්න. අපි ATM එකට ගියා, ATM මැෂින් එකට ගියාම අපිට සල්ලි නැත්තම් ATM මැෂින් එක අපිට එන තත්ත්වය මොකක්ද? අපි බැංකුවට ගියාම අපේ ඩිපොසිට් එක අපි රුපියල් ලක්ෂයක් තිබුණා. නෑ අපිට ලක්ෂය දෙන්න බෑ 50000යි කියලා බැංකුව කිව්වොත් අපිට මොකද හිතෙන්නේ? අන්න එතෙන්ට රට තල්ලු වෙනවා මේ සභාපතිලත් එක්ක ගියෝ. මේ බැංකු දෙක තුනේ ඉන්න සභාපතිලා එක්ක ගියෝ. ඒ නිසා අපි මේක ජය ගන්න නම් වෘත්තීය මට්ටමේ පිරිස් පත් කළා. මේ බැංකු පද්ධතිය තමයි අපට තියෙන එකම සහනය දැන් මේ වෙලාවේ. අපි මේක ගලව ගන්නවා. දැන් ඇත්තට බැංකු වලට මොකද වෙලා තියෙන්නේ? ලංකා බැංකුවයි මහජන බැංකුවයි සතු තැම්පතු වලින් 50%
ණය දීලා තියෙන්නේ ආණ්ඩුවට. පාරවල් හදන්න, වතුර දෙන්න, මේ අනාදි වශයෙන්. ඒ වගේම භාණ්ඩාගාර ලේකම්වරයාගේ ගිණුමට මේවයින් සල්ලි අරන් උදාහරණයකට ලංකා බැංකුවෙන් නම් බිලියන 430ක් අරන්. ඒවෙන් තමයි පඩි ගෙවන්නේ. දැන් ආණ්ඩුව මේවා ගෙවනවද? නෑ. ආණ්ඩුව මොකද කරන්නේ? අවසානයේදී ආණ්ඩුව කරන්නේ භාණ්ඩාගාර බිල්පත් හැටියට මේ බැංකුවල ණය ගන්න. ඉතින් බැංකුවලට තම දොයිතුවක්වත් යන්නේ නෑ. දැන් අන්තිමට තැන්පත් කරුවා අමාරුයි. බැංකුව අමාරුයි. අද බැංකුවල ඩොලර් ගණන් කරන්න පුළුවන්. ලංකාවේ අද බැංකු පද්ධතිය ගත් කල මහ බැංකුවත් එක්ක විදේශ අපි ගත්තොත් වත්කම් වල ශුද්ධ වටිනාකම, ශුද්ධ විදේශ වත්කම් වටිනාකම, ඒ කියන්නේ net foreign asset කියන එක. ඍණ ඩොලර් බිලියන 6.4යි. ඍණ ඩොලර් බිලියන 6.4යි. මේ හිතාගත්තනේ මේ රටේ තත්ත්වය, බැංකු පද්ධතියේ තත්ත්වය. මේක ගලවා ගන්න නම් මහ බැංකුවේ කලා වගේම ලංකා බැංකුවට, මහජන බැංකුවට, ජාතික ඉදිරිකිරීම බැංකුවට වෘත්තීය මට්ටමේ අධ්‍යක්ෂක මණ්ඩලයක්, වෘත්තීය මට්ටමේ සභාපතිවරු පත් කරන්න ඕනේ. ඒ වගේම මේ සභාපතිවරු පහුගිය කාලේ හිතවතුන්ට ණය දීම මගින්, රාජ්‍යයට ණය දීම මගින් වැරදි විදිහට මූල්‍ය කළමනාකරණය කිරීම පිළිබඳ කාරණාවලට දේශපාලඥයෝ වගේම වග කියන්න ඕන. දැන් මේ හැමෝම කියන්නේ 225 කතාවනේ. මේ රටේ 225 විතරක් නෙවෙයි, මේ රාජ්‍ය නිලධාරී පන්තිය මොකද කළේ? මේ රටේ මේ ව්‍යාපාරිකයෝ ඒගොල්ලෝ හිතනවා අපි හරි හොඳ ව්‍යාපාරිකයෝ. අද ලංකාවේ ඉහළ ගණයේ ව්‍යාපාරිකයෝ කී දෙනෙක් රාජ්‍ය දේපොළ හුරන් කාලා දොතෙන්ට ඇවිල්ලා තියෙනවා. ස්වයංව රැකියාව උත්පාදනය කළා, ධනය උත්පාදනය කළා ඔතෙන්ට ආපු ව්‍යාපාරිකයෝ ඉන්නේ බොහොම අතලොස්සයි. දේශපාලකයන්ගෙන අතලොස්සක් හරි ඉන්න හොඳ මිනිස්සු. එහෙම නැහැයි කියන්න බෑ. ඒතර නිලධාරීන්ගෙත් අතලොස්සක් හරි ඉන්නවා. මේ රටේ බොහෝ ශේෂ්ත්‍ර රාජපක්ෂයෝගේ සිද්ධ වෙච්ච දේ ඒකයි. අයථා ක්‍රමයට ධනය හම්බු කරගැනීම සම්බන්ධයෙන් හැමෝම හිතුවා මේක තමයි සම්ප්‍රදාය කියලා. අද බලන්න ලංකාවේ ප්‍රධාන මාධ්‍ය. ඒ මාධ්‍ය අයිතිකරු කවුද කියලා. හැමෝම ව්‍යාපාරිකයෝ. ඒ ව්‍යාපාර වර්ධනය කර ගැනීම සඳහා තමන්ගේ පත්තරේ එහෙම නැත්තම් ගුවන් විදුලි සේවය එහෙම නැත්තම් රූපවාහිනිය යොදා ගන්නවා. හැබැයි අතලොස්සක් ඉන්නවා හොඳ මාධ්‍ය අයිතිකරුවොත්, හොඳ මාධ්‍යවේදියොත්. ඒතර මේ හැමෝම මේ අර්බුදයට දායක වෙලා තියෙනවා. දැන් මේ ගෝල් ෆේස් එකට ගිහිල්ලා සියල පව් හොදගෙන එතෙන්ට ගිහිල්ලා අරගලයට ජය වේවා අපට වරදක් උනේ 225ට ශාපය වහුවම ඔක්කොම විසඳෙන්නේ නැහැ. කලාකාරයෝ කොහොමද ජනතාව කෙනෙක් ආගමික නායකයෝ එතන එහෙම බලද්දී යහපාලන ආණ්ඩුව සම යහපාලන ආණ්ඩුව හොඳයි කියලා ඔබතුමන්ලත් මහන්සි වුණානේ ආණ්ඩු බලයට ගෙන. ඔබතුමන්ලත් පැහැදිලිවම එතකොට වැරද්ද බාර ගන්නවා එහෙමද? අනිවාර්යයෙන්නේ. අපිටත් මේක කොටසක් තියෙනවනේ, වරදක් තියෙනවනේ. අපි මේවා නිවැරදි කරන්න අරගල කළා. පුජ්‍යලුවේ හැටියට අපි අපේ අමාත්‍යාංශ හරියට කරලා පෙන්නුවා. දූෂණයෙන් තොරව කරලා පෙන්නුවා. ලාභ උපයලා පෙන්නුවා. හරි. දැන් ඔබට කියන්න මම 2015 කලින් මම ලංකා විදුලි බල මණ්ඩලය කරා මට ඒක කරන්න දුන්නේ නැහැ මහින්ද රාජපක්ෂ මහත්තයා. ඒකේ ලේකම්වරේ කරන්න දුන්නේ නැහැ. මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා මට ඒක කරන්න දුන්නේ නැහැ. එහෙම කරන්න දුන්නේ නැත්නම් එහෙම විදුලි බල මණ්ඩලය වගේ කරන්න බෑ. හැබැයි මට කිසිම බලපෑමක් එල්ල වුණේ නැහැ ජනාධිපතිගෙන්, අගමැතිගෙන් හෝ මුදල් ලේකම්ගෙන් හෝ මුදල් ඇමතිගෙන්. ඔය 2015 ජනවාරි මාසෙ ඉඳන් සැප්තැම්බර් මාසෙ දක්වා ඒ ආයතන දෙකම කරේ මම. ලංකා විදුලි බල මණ්ඩලය, කන්තේ නීතිගත සංස්ථාවයි. මොකක්ද තත්ත්වේ? ලංකා විදුලි බල මණ්ඩලය බිලියන 45ක් පාඩු වෙනවා කියලා කිව්වේ. කෝටි 4500. මම විදුලි බිල අඩු කරා 13%කින්. ඉන්ධන ගැලපුම් ගාස්තු අයින් කළා. සහනය දුන්න ජනතාවට. ඒ අවුරුදු විදුලි බල මණ්ඩලයේ ලාභය කීයද? බිලියන 20ක්. කෝටි 2000. නමුත් මන්ත්‍රීතුමා මට තියෙන ප්‍රශ්නේ තමයි අමාත්‍යාංශයක් ගත්තාම අමාත්‍යාංශය ඇතුළේ ඔබතුමා අමාත්‍යවරයෙක් විදිහට ඒ විෂය කරලා තියෙනවා, ඒක ඇතුළේ සාර්ථක වෙලා තියෙනවා වෙන්නට පුළුවන්. නමුත් දේශපාලන ක්‍රමයක් ඇතුළේ මේ දේශපාලන සංස්කෘතිය හදන්න ඔබතුමා කරලා තියෙන සේවාව හරි වැරදි මදි නේද? උදාහරණයක් විදිහට යහපාලන ආණ්ඩුව බලයට එද්දී ඔබතුමාලා රටේ ජනතාවට කියන යහපාලන ආණ්ඩුව තමයි හොඳ එන්න මේකට කියලා කියනවා. ඔබතුමා අමාත්‍යාංශයක් කරනවා, අමාත්‍යාංශය දියුණු වෙනවා. ඊට පස්සේ ඔබතුමාලාගේ ප්‍රතිපත්ති වලට පක්ෂේ පාලකයෝ එකඟ වෙන්නේ නැහැ. ඊට පස්සේ ඔබතුමාලා මේ පක්ෂ ගලවගෙන වෙන පක්ෂයකට යනවා. රටේ ජනතාව අසරණ වෙන්නේ. නෑ මෙහෙමයි. ඔබ කියන එකේ යම් අර්ථයක් තියෙනවා. නමුත් ජනතාවට අපි කියන්නේ අපි ආදර්ශයක් දීලා තියෙනවා රටේ අමාත්‍යාංශ කොහොමද කරන්න ඕන, ආණ්ඩු කොහොමද කරන්න. මේක මගේ කයිවාරුවට කියන එකක් නෙමෙයි. දැන් එක්සත් ජනපදයේ ආධාර වලින් කරු ජයසූරිය මහත්තයා පාර්ලිමේන්තුවේ ඇති කළා අමාත්‍යාංශ ඇගීමට ලක් කරන ක්‍රමවේදයක්. ගිණුම් ක්‍රමවේදයක්. ඔය අපිට සමහර තැන් වල දූෂිතයෝ අරගොල්ලෝ මේගොල්ලෝ කියලා කියන හැටම කියන්නේ. ඒකේ කරුණු 12ක් මත අමාත්‍යාංශ ඇගීමට ලක් කළා. කවුද අංක 1? ඒකයි මම අහන්නේ. කවුද අංක 1? අපි මේ අපේ අමාත්‍යාංශය. මහානගර අමාත්‍යාංශය.
ඇයි කොහොමද ඒ සාර්ථකත්වය අරන් තියෙන්නේ? මම තනියෙන්ද? නෑ. අපි වෘත්තීය පිරිසක් අපේ ලේකම්, අතිරේක ලේකම්, ව්‍යාපෘති අධ්‍යක්ෂක, නාගරික සංවර්ධන අධිකාරිය සභාපති අධ්‍යක්ෂක ජෙනරාල් අපේ ඉඩම් සංවර්ධනය කිරීමේ එකේ එහෙම අපි කරලා පෙන්නුවා. එතකොට මන්ත්‍රීතුමා ඒ කාලේ උච්චර හොඳට මේ ගලාගෙන කරපු විදුලි බල මණ්ඩලයට ඔබතුමාගේ අමාත්‍යාංශයට වර්තමානයේ මේ රටේ ජනතාව මුහුණ දීලා තියෙන අර්බුදේ ඒ කාලේ පෙනුන්නේ නැද්ද? අවුරුදු ගාණක් ඉස්සරහට පෙනුනේ. මොකද ඔබතුමා රටේ ඉස්සරහට ආර්ථික අර්බුදයක් එනවා කියලා මහින්ද රාජපක්ෂ මහත්තයාට කලින්ම අනතුරෙන් ගෙව්වා. රනිල් වික්‍රමසිංහ මහත්මයාට ගොඩක්ම කලින් අනතුරෙන් ගෙව්වා. මේ වගේ ආර්ථික අර්බුදයක්, විදුලි බල අර්බුදයක්, බලශක්ති අර්බුදයක් අපිට එනවා කියලා. ඒ කාලේ ඔබතුමා දැක්කේ නැද්ද? අද තියෙන්නේ මේ විදුලි බලය විසින් ඇති කරපු අර්බුදයක් නෙමෙයි. විදුලි බල මණ්ඩලයේ වරදකින් ඇතිවෙච්ච අර්බුදයක් නෙමෙයි තියෙන්නේ. විදුලි බල ශේෂ්ත්‍රයේ ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ. අද තියෙන්නේ ඩොලර් ප්‍රශ්නයක්. සල්ලි නැහැ තෙල් ගේන්න. ඉතින් දුවන්න මැෂින් නැහැ. සල්ලි නැහැ ගල් අඟුරු ගන්න. ඉතින් දුවන්න මැෂින් නැහැ. ඒක මේ විදුලි බල මණ්ඩලයේ ප්‍රශ්නයක් නෙමෙයි. නමුත් මට හිතෙනවා මේ යෝජනාව කොයිතරම් දුරට හරිද කියලා මම දන්නේ නැහැ. ඒ කාලේ මගේ අයවැය කතාව කියවන්න. 2021 අයවැය කතාව. පැහැදිලිව මම කියලා දෙනවා මාර්තු මාසේ ඉඳන්. විදුලි කප්පාදු වෙනවා. බලශක්ති අර්බුද වෙනවා. තෙල් පෝලිම ගෑස් පෝලිම වෙනවා. ඒ කාලේ අපිට පුළුවන් වුණා නම් යම්තාක් දුරකට අමාරුවෙන් දුවන කාල සීමාවේ ප්‍රයෝජනයට ගන්න අස්සෙක් දෙන්නෙක් අපි ගාල් කරලා හිටියා නම් මේ අමාරු කාලේ අපිට දුවා ගන්න පුළුවන් යම්තාක් දුරට පුනර්ජනනයේ බලශක්තිය උත්පාදනය කරන්න හරි මොන හරි වැඩපිළිවෙළවල් ටිකක් අපි ඒ කාලේ ක්‍රියාත්මක කරලා තිබ්බා නම් මේ කාලේ පහසුවක් නැද්ද? ඇයි නැත්නම් අද ඔය දුවන්නේ අපි කරපු වැඩ හින්දා තමයි. උදාහරණයකට වහල උඩ තියෙන රූෆ්ටොප් සෝලාර්. ඇත්තට මේ රටේ ස්වර්ණමය නම් දෙකක් තියෙනවා මේ විදුලි බල මණ්ඩලයේ කිසිම සම්බන්ධයක් නැති. එක්කෙනෙක් B.A. මහිපාල්. එතුමා තමයි එතුමගේ වියදමේ 2010 කවුරුවත් හිතපු නැති කාලෙක බත්තරමුල්ලේ ජයන්තපුර එතුමගේ නිවසේ සෝලාර් පැනල් ටික ගහලා ඉන්වර්ටරේ ගහලා බැටරි පැක් එක දාලා තමන්ගේම වූ බලශක්ති ප්‍රභවයක් ඇති කර ගැනීමේ ආදර්ශය අපිට දුන්නා. ඕකට ලංකා විදුලි බල මණ්ඩලයේ හිටපු ඇතැම්ම අය හැමෝම නෙවෙයි ඇතැම්ම අය මොකද කිව්වේ? ඔහොම කරන්න ගියොත් මේ වගේ මහිපාල මහත්තයා වගේ මේ ඒකක 300ට වඩා වැඩියෙන් පාවිච්චි කරන අයගෙන් තමයි අපිට ආදායම් ලැබෙන්නේ. ඒකක 60ට වඩා අඩු අය අපිට පාඩුයි විදුලි බල මණ්ඩලයේ. ලංකා විදුලි බල මණ්ඩලයේ පාඩු ලබනවා කිව්වා. මේකෙන් රිවර්ස් කරන්ට් එකක් එනවා කිව්වා. තමයි කිව්වේ. අද කීයක් තියෙනවද? මෙගාවොට් 480ක් තියෙනවා. ඒ වගේම 30000ක් මේකට එකතු වෙලා තියෙන අඩු වැඩි වශයෙන්. හරි? එදා ආරම්භ කරපු ව්‍යාපෘතිය නිසා තමයි අද දවල්ට ලයිට් කපන එක යම් ප්‍රමාණයට සීමා වෙලා තියෙන්නේ. ඊළඟට සුළං බලය 1997 ගැහුවා හම්බන්තොට සුළං බලාගාර 3. ෆේල්. ලංකාවට සුළං බලය හරියන්නේ නැහැ කියලා කිව්වා. අපි මම ඒකට සුනිත්ත බලශක්ති අධිකාරියට විශේෂම ස්තුතිය පිරිනමනවා. ඒකේ හිටපු ඉංජිනේරු මහත්තුරු ඒ අනිකුත් අය උත්සාහ කළා වින් මාස් ගහලා අපි වින් වලට දුන්න මෙගාවොට් 65කට අවසර දුන්න පුත්තලම. මොකද කිව්වේ ඒ කාලේ සමහර විදුලි බල මණ්ඩල හිටපු අය. මේක නිසා පුත්තලම් පැත්තේ ටීවී පිච්චෙනවා කිව්වා. ප්‍රශ්න වැඩි ගියා මේකේ. හරි? අද පොර කනවා වින් ගහන්න. හරි? මොකද වින් බලාගාර, ඒ කියන්නේ සුළං බලාගාර ලංකාවේ හරිම හොඳයි. 140කට වැඩි ප්ලාන්ට් ෆැක්ටර් එක කියලා අපි හඳුන්වන දේ. ඒ කියන්නේ මෙගාවොට් ජල විදුලි බලාගාරයක මට්ටමම කුඩා ජල විදුලි බලාගාරයක මට්ටමම තියෙනවා. අපිට කොටින්ම මේ රටේ සම්පූර්ණ විදුලි බල ශක්තිය ගන්න තරම් තත්ත්වයක් අපේ සුළං බලාගාරවලට කියන්නේ හලාවත සිට පුනරින් දක්වා තියෙනවා. ඒක දැන් විකුණන්න යනවා විදේශයකට. විදේශයකටනේ ජාවාරම්කාර සමාගමකට ඉන්දියාවේ අදානි කියලා. ඒ පිළිබඳව කතා කරමු. මම මෙතනින් ඔබතුමා මදකට නවත්තනවා. දැන් ඔබතුමා සඳහන් කරන ආකාරයට අපිට යම්තාක් දුරකට හරි පැය කීපයකට හරි මේ කරන්ට් එක ලැබෙන්නේ ඔබතුමාලා ඒ කාලේ කරපු දුරදිග බල්ලා කරපු ව්‍යාපෘති හින්දා. දැන් අපේ මේ අමාත්‍යාංශ අගාධයකට වැටලා තියෙන්නේ. අපේ රටේ ජනතාව බොහෝම දුකසේ තමයි කාලය ගත කරන්නේ. අපේ රටට බලශක්ති අර්බුදයක් තියෙනවා. මේ වෙලාවේ ඔබතුමාන්ට මේ අමාත්‍යාංශ ලැබුණොත් මේක ගොඩ දාලා දෙන්න පුළුවන් දාය. මේ වෙලාවේ දැන් උදාහරණයකට මේ ප්‍රශ්නේ විදුලි බල අර්බුදයක් නෙවෙයි. විදුලි බල ශේෂ්ත්‍රයේ බලශක්ති ශේෂ්ත්‍රයේ අර්බුදයක් නෙවෙයි. එහෙම තුනනම් අපි මේක ගොඩ දානවා. මේ වෙලාවේ අර්බුදේ තියෙන්නේ මහ බැංකුවේ. මේ වෙලාවේ අර්බුදේ තියෙන්නේ ආණ්ඩුවේ මූල්‍ය අර්බුදයක්. ඉතින් ඩොලර් නැත්තම් LCR ඉන්න විදිහක් නැහැ. LCR ඉන්න විදිහක් නැත්තම් තෙල් නැහැ. තෙල් නැත්තම් බලාගාර දුවන්න බෑ. ඉතින් ඒ කියන්නේ මේ විදුලි බල ශේෂ්ත්‍රයේ අර්බුදයක් නම් ඒක විසඳලා දෙනවා. එහෙනම් මට ඔය කියන කාරණාත් එක්ක මට හිතෙනවා දැන් අපේ රටේ අර්බුදයක් නිර්මාණය වෙලා තියෙන කාල සීමාවක අපි පිල් බෙදලා ඉන්නවට වඩා දැන් මොනවා වුණත් රට අරාජික වෙලා තියෙන කාල සීමාවක රට දුවන බැටන් එක කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ අතර දැන් ඇවිල්ලා තියෙනවා. ඔහු දුවද්දී අනිත් කට්ටියත් ඔහුට පොඩි සහයෝගයක් දෙන්න ඕන, තල්ලුවක් දෙන්න ඕන කියලා මට හිතෙනවා. එහෙම නැද්ද? විපක්ෂයත් එකතු වෙන්න ඕනි, ජනතා විමුක්ති පෙරමුණත් එකතු වෙන්න ඕනි. හැමෝම එකතු වුණොත් තමයි මේ රේස් එක දුවන්න පුළුවන් කියලා මට හිතෙනවා. ඔව්. මෙහෙමයි
රනිල් වික්‍රමසිංහ මහත්මයා අතිශය අසීරු අවස්ථාවක ආණ්ඩුවක් තිබුණේ නැහනේ. මේ මැයි 9 වෙනිදා ඉඳන් මැයි 12 දක්වා කාලය තුල රටේ අරාජිකත්වයක් තිබුණේ. ඒ අවස්ථාවේදී අග්‍රාමාත්‍ය ධුරය බාර ගැනීමට සුදුසුව හුඟක් දෙනෙක් මග ඇරලා පැකිලිලා කොන්දේසි දදා අර අන්දරේ ඔබතුමාලගේ පක්ෂේ නායකයෙක් කොන්දේසි දැම්මා. ඔව් ඇත්තනේ. ඒ වගේ අර අන්දරේ ගල උඩින් තියපන් මං ඊට පිට උඩින් තියපන් මං ඊට පස්සේ කරන්නම් කිව්වා වගේ කතා කී ඉන්න වෙලාවේ එතුමා මේක බාර ගැනීම ගැන අපි එතුමට ගෞරව කරනවා. හැබැයි ඔබ ඔය කියන දේ ඒ කියන්නේ ඇයි මේ හැමෝම සහාය දෙන්නේ නැහැ කියන එක ඒක ඇත්තක්ම නෙවෙයි. අපි නම් සහාය දෙනවා. හැබැයි මීට වඩා ලොකු සහායක් සියලුම മന്ത്രിලාගෙන් ලබා ගන්න පුළුවන් හොඳ සර්වපාක්ෂික ආණ්ඩුවක් හැදුවොත්. මොකද්ද හොඳ සර්වපාක්ෂික ආණ්ඩුවක් කියන්නේ? හොඳ සර්වපාක්ෂික ආණ්ඩුවක් කියන්නේ අග්‍රාමාත්‍යතුමා ජනාධිපතිතුමා කියන්න ඕනේ තමන්ගේ ආර්ථික වැඩපිළිවෙල කුමක්ද කියලා. තමන්ගේ දේශපාලන වැඩපිළිවෙල කුමක්ද කියලා. ඒතර මේ පක්ෂවලින් සමහර ඒවාට පක්ෂ වෙයි සමහර ඒවාට විරුද්ධ වෙයි. අපි මේ පක්ෂ අතර පුළුවන් තරම් උපරිම විදිහට එකඟ වෙන්න පුළුවන් අවම වැඩපිළිවෙලක් හදාගන්න. එම අවම වැඩපිළිවෙලක් අපිට නැහැ. හරි? දෙක මේ ඉන්න අයව මේ රාජ්‍ය පාලනයට සම්බන්ධ කරගන්න. ඒ සඳහා මුලින්ම මේ පක්ෂ නායකයින්ගෙන් සමන්විත රාජ්‍ය පාලන සභාවක් පාර්ලිමේන්තුවේ ඇති වෙන්න ඕන. දෙක මම යෝජනා කරලා තියෙනවා අමාත්‍යාංශ 20කට අපේ ඉන්න മന്ത്രിවරු 224 දෙනාව දාලා 12 දෙනා බැගින් මේවා කරගෙන යන අධීක්ෂණය කරගෙන යන වැඩපිළිවෙලක් ඇති කරලා. ඒකට හැම മന്ത്രിටම ওই පාර්ලිමේන්තුවේ ගහමරා ගන්නවට වඩා කුණුහරුපකීගේ අර වොයිස් කට් දෙනවට වඩා වැඩක් තියෙනවා කරලා පෙන්නන්න. නමුත් ප්‍රායෝගිකව මන්ත්‍රීතුමා මෙතන තියෙන අපි බැලුවොත් රට අරාජික වෙලා තියෙන වෙලාවෙත් අපේ රටේ සමහර දේශපාලන පක්ෂවල නායකයෝ බැලුවේ බොරදියේ මාළු බාන්නනේ. කොහොම හරි බැලුවේ කියලා ලොකු පුටුවට රිංග ගන්න තමයි බැලුවේ. රට අරාජික වෙලා තියෙන වෙලාවකත් ඔවුන්ට ඔන්නේ මේ ගෙඩිය පිටින් කුට්ටිය පිටින් සාක්කුව දාගන්න තමයි බැලුවේ. ඔබතුමා ඔය කියන කාරණා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන පක්ෂ නායකයෝ අපි අනිත් පක්ෂ පැත්තකින් තිබ්බොත් ඔබතුමාලගේ පක්ෂ කැමතිද? ජනාධිපතිතුමා අගමැතිතුමා එවැනි සංයුක්ත යෝජනාවක් ඉදිරිපත් කළා නම් පක්ෂ නායකයින්ගෙන් සැදුම්ලත් කමිටුවක් මගින් රාජ්‍ය පාලනය සම්බන්ධයෙන් වෙච්ච අතිශය බැරෑරුම් තීරණ ගන්නවාය. දෙක සියලුම මන්ත්‍රීවරුන්ට බලතල සහිතව මේ අමාත්‍යංශවල තියෙන කාරක සභා හෝ අපිතුම අධීක්ෂණ සභා හෝ කවර හෝ ආකාරයකින් දායක කරගන්නවාය. තුන අවම පොදු වැඩපිළිවෙලක් ප්‍රකාශයට පත් කරනවාය. හතර අර මං කලින් කිව්වාගේ රටේ බලගතුම ආයතන වෘත්තීය මට්ටමේ පිරිස්වලට මිස දේශපාලඥ හෙන්චයියන්ට දෙන්නේ නැත. විශේෂයෙන්ම හොරු හැටියට නාමකරණය වෙලා ඉන්න පිරිස්වලට දෙන්නේ නැත කියන මේ කරුණු හතර කිව්වනම් කවුරු හරි නායකයෙක් එක ප්‍රතික්ෂේප කරන ඔහු කොන් වෙනවා. එච්චරයි වෙන්නේ. ඔහු කොන් වෙලා යනවා දේශපාලනේ. ඉතින් ඒක නිසා ඒක කරන්න. ඊළඟට මේක පැහැදිලි අන්තර්කාලීන පාලනයක් වෙන්න ඕනේ. නිශ්චිත දවසක් තියෙන්න ඕනේ. මම කියන්නේ ජනාධිපති 24 පැයෙන් යන්න ඕනේ කියලා. නමුත් ජනාධිපති ගෙදර යන්න. මොකද ඔහු මේ අර්බුදයට සෑහෙන දායක වුණා. ඔහුගේ මේ දේශපාලන අදූරදර්ශීකම ඒ වගේම ගත් ඇතම් අමනෝඥ තීරණ තදින් බලපෑවා. ඔහු හැදුවේ මේ මිනිසුන්ව මර්ධනය කිරීමෙන් විතරක් Tamanට අභියෝගයක් තියෙන මිනිස්සු හිරගෙවල් වලට ගාල් කිරීමෙන් පමණක් මේ ප්‍රශ්න විසඳන්න පුළුවන් කියලා බෑ. ඔහුගේ තීරණ බලපෑව නිසා ඔහුට කාල සීමාවක් අතට ඉවත් වෙන කාල සීමාවක් තියෙන්න ඕනේ. ව්‍යවස්ථා සංශෝධනයක් හැටියට මේ ජනාධිපතිගේ බලතල කප්පාදු කිරීම සඳහා නිශ්චිත කාලසටහනක් තියෙන්න ඕනේ. නිශ්චිත මැතිවරණයක් පැවැත්වෙන දිනයක් තියෙන්න ඕනේ. අපිට අවශ්‍යයි අද ප්‍රධාන වශයෙන්ම අධිකරණයේ ස්වාධීනත්වය. අධිකරණය අද සම්පූර්ණයෙන්ම යටපත් කරලා තියෙනවා දේශපාලන පත්වීම් වලින්. පොලිසියේ ස්වාධීනත්වය. පොලිසියේ ස්වාධීනත්වයේ අවශ්‍යකම ගැන එක ඡායාරූපයක් තිබුණාම ඇති ඒ තමයි දේශබන්දු තෙන්නකෝ. හරි? මේ ජාවාරම් කල්ලියේ සමාජිකයෙක්. අද වෙනකොට ආරක්ෂක හමුදා පුදුම දුකක් විඳින්නේ. ආරක්ෂක හමුදා. මේ ආරක්ෂක හමුදා දේශපාලන පක්ෂයක පවුලකට සීමා වෙන්න බෑ. අනික බුද්ධ්‍යංශ. බුද්ධ්‍යංශ කියන එක මේ දේශපාලනඥයන්ට උදව් කරන තොරතුරු සපයන තැනක් නෙවෙයි. ඒක ස්වාධීන වෙන්න ඕන. ඒ නිසා මේ ශේෂ්ත්‍ර සම්බන්ධයෙන් යම් නිල ව්‍යවස්ථාමය ක්‍රියාමාර්ගයක් වෙන්න ඕනේ. මොකද බුද්ධ්‍යංශ සම්බන්ධයෙන් මේක තදින්ම අවශ්‍යයි අර පාස්කු ප්‍රහාරයේ මතුවෙච්ච කරුණුත් එක්ක. ඒ වගේම අපේ මැතිවරණ කොමිසම බලාත්මක කරන්න ඕනේ. ඔවුන්ට පුළුවන් වෙන්න ඕනේ ජනමාධ්‍ය සාධාරණව මෙහෙවන්න. මම කියන්නේ පුජ්‍යලික ජනමාධ්‍යයත් එක්ක. මේක සමහරට පුජ්‍යලික ජනමාධ්‍ය තරහ වෙන්න පුළුවන්. නමුත් ඇත්ත ඒකයි. ඒගොල්ලෝ මේ රටේ දේශපාලනයේ සෑහෙන විකෘති කරන දායක වුණා පසුගිය ජනාධිපතිවරණයේදී. මිනිසුන් තීරණයක් ගන්න බැරි වෙන විදිහට ව්‍යාජ ප්‍රතිරූපයක් බවට අපේ
අපේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාව පත් කළා. ඔහුවත් නොදන්නා ඔහුගේ හැකියාවන් පෙන්නලා ඔහුව පුම්බල ගත්තා. ඒ වගේම අර නයි නටවනවා වගේ නයි පෙන්නනවා වගේ මහා දේශපාලන අපරාධ කළා. මාධ්‍ය අපරාධය. එවැනි අපරාධ හරහා කටයුතු කළා. ඒ නිසා මේවා පාලනය කිරීමට මැතිවරණ කොමසාරිස්ට බලය අවශ්‍යයි. රාජ්‍ය සේවය ස්වාධීන කිරීම අවශ්‍යයි. දැන් රාජ්‍ය සේවකයෝ බරක් වෙලා ආණ්ඩුවට රාජ්‍ය සේවය දැන් ඇත්තට රාජ්‍ය සේවකයට ගෙදර ඉන්න කියලා තියෙන්නේ භාගයකට. අත්‍යවශ්‍ය නැතිව ගෙදර ඉන්න කියලා තියෙන්නේ. නිකම් පඩි දෙන තත්ත්වයකට පත් වෙලා. ඉතින් ඒ නිසා මේ රාජ්‍ය සේවය ඇතුළු මේ ශේෂ්ත්‍ර කුළු ගන්නන වැඩ පිළිවෙලක් ඕනේ. හැබැයි මම ඔබට එකක් කියන්නම්. රටට විකල්පයක් නැතුවා නොවේ. ඔබට මහින්ද රාජපක්ෂ අපි 1960ට ගෙනිච්චා. අපි 60න් පටන් ගමු. මට පොඩි බාධා කිරීමක් කරන්න පුළුවන්. රටට විකල්පයක් නැතුවා නොවේ කියන තැනින් මම කැමති විරාමය ලබා ගන්නට. මොකද ඒ විකල්පය පිළිබඳව අපිට පුළුවන් විරාමයෙන් අනතුරුව කතා කරන්නට. මේ සූදානම කෙටි විරාමයක් ලබා ගන්නට. ඔබ නැවතත් ටෝක් 24 සජීවී වැඩසටහන සමගින් අපි විරාමයට ගියේ. විරාමයෙන් පසු ඔබට අලුත් බලාපොරොත්තුවක් සමගින් ඔබතුමා සඳහන් කරන අපේ රටේ අපි අර්බුද ගැන කතා කරා. අර්බුද හැදුනේ කොහොමද කියන කාරණේ ගැන කතා කරා. අර්බුද වලට වග කියන්නට ඕනි කවුද කියන කාරණේ ගැන අපි කතා කරා. ඔබ විරාමයට යද්දී කිව්වා නමුත් අපිට විකල්පයක් නැතුවම නොවේ කියලා. රටේ ඊළඟ විකල්පය මොකක්ද? ඒ ඔබද? නෑ මම මේ කිව්වේ ආර්ථික විකල්පයක් ගැන. ඒ කියන්නේ දැන් උදාහරණයකට අපේ බලාපොරොත්තුවක් තියෙනවා රනිල් වික්‍රමසිංහ මහත්තයා විදේශ රටවල ආධාර අරන් ඇවිල්ලා අපිව මේ අර්බුදෙන් ගොඩ දායි. ඒ අතර කාලය තුල අන්තර්ජාතික මූල්‍ය අරමුදලත් එක්ක කතා කළා. අපි අර හඳුන්වන IMF ප්‍රෝග්‍රෑම් එකක්. එහෙම නැත්නම් මූල්‍ය අරමුදලේ වැඩපිළිවෙලක් යටතට අපිව ගනී. ඒ අතරේ අපේ ණය හිමියොත් එක්ක කතා කළා. ණය ප්‍රතිව්‍යුහගත කළා. ණය ප්‍රතිව්‍යුහගත කරනවා කියන්නේ සරලවම කිව්වොත් අපි රුපියල් 100ක් ණය නම් 100 ගෙවන්න බෑ 50ක් ගෙවන්නම් කියලා එකඟතාවයක් හදාගනී කියලා. එහෙම අපිට විශ්වාසයක් තියෙනවා. ඒ වැරදුනොත් මොකද කරන්න කියලා තාම මොකුත් හිතලා නැහැ. එතකොට දැන් ඔය මොනා කරන්නත් ඔබතුමා කියන ප්‍රතිපත්තිය ඇතුළත් ජනාධිපතිවරයා නිශ්චිත කාල සීමාවක් ඇතුළේ නිශ්චිතවම නිසකවම අයින් වෙන්නට ඕනිනේ. ඒ අයින් වුණොත් ඒ පුටුවට ඔබතුමා කවද යෝජනා කරන්නේ? හැබැයි රටේ ජනතාව නම් කාඩ් කුට්ටමේ උඩින්ම ඔබව තියලා තියෙනවා. පහුගිය කාලේ කතා කරා. ඔබතුමා හිතන්නේ සුදුසු පුද්ගලෙක් ඉන්නවද මේකට? පාර්ලිමේන්තුවේ රහස් ඡන්දයෙන් ඕනේ කරන්න. ඔව් දැන් මේ කාල සීමාවෙත් ඔබතුමා මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ආර්ථික අර්බුදය පිළිබඳව කල්තියාම හුට ලිපියක් ලිව්වා. රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ආර්ථික අර්බුදයට මුහුණ දෙනවා කියලා කල්තියාම ලිපියක් නෙමෙයි ඔබතුමා පොතක්ම ලිව්වා. ඒ වගේ රටේ අනාගතය දිහා බලලා අනාගතයේ තියෙන ආර්ථික අර්බුද දිහා බලලා පුරෝකථනයක් කරන්න පුළුවන් ද එහෙම පුද්ගලයෙක් ඉන්නවද ලංකාවේ? ඒක සුදුසු පුද්ගලයෙක් හැබැයි. පාර්ලිමේන්තුව මම හිතා සුදුසු පුද්ගලයෙක් වොන්තරා ඉන්නවා පාර්ලිමේන්තුවේ රාජික ඡන්දයෙන් තීරණය කරන්න. තීරණය කරන්න මං අහන්නේ සුදුසු පුද්ගලයෙක් ඉන්නවද? ඉන්න වොන්තරා ඉන්න පාර්ලිමේන්තුවේ ඉන්නවනේ. පාර්ලිමේන්තුව අධ්‍යක්ෂින් බහුල කී දෙනෙක් ඉන්නවද? ඒක රට තීරණය කරන්න ඕනේ. ඒ කියන්නේ රටේ ඇති වෙන මහජන මතයයි රට ඉදිරියට ගෙන යන්න පුළුවන් පුද්ගලයා කවුද කියලා තීරණය කරලා දක්ෂ පක්ෂ විශාල පිරිසක් පාර්ලිමේන්තුවේ ඉන්නවා. ඒ අතරින් සුදුසෙක් රහසිගත ඡන්දයෙන් තෝරගන්න ඕනේ. බොහෝ දෙනෙක් ඔබතුමාගේ නමත් යෝජනා කරනවා. රහසිගත ඡන්දයෙන් ඔබ තේරිපත් වුණොත් ඔබ මොකද කරන්නේ? ඔබතුමා එනවද ඉදිරිපත් වෙනවද කොහොමද? එහෙමයි. එහෙම අපිට කිසිම බාධාවක් නැහැ. රහසිගත ඡන්දකින් එහෙම තෝරාපත් කරගත්තොත් ඒ වගකීම් දරන්න අපි සූදානම්. හැබැයි මගේ වැඩපිළිවෙල මම ඉදිරිපත් කරන්නේ ප්‍රායෝගික යථාර්ථවාදී වැඩපිළිවෙලක්. මම විදේශ රටවල් වලින් ධනය මේ මොහොතේ අපිට ගලන් එයි කියලා විශ්වාස කරන්නේ. මොකද අපි බංකොලොත් රටක් නිසා සහ අපි රටවල් වලට පොලු තියලා. ජපානයට අපිට මෙච්චර උදව් කරපු රටට අපි බිලියන 3.5ක පොල්ලක් තියලා තියෙනවා. චීනය මෙච්චර උදව් කරපු රටට අපි බිලියන 7ක පොල්ලක් තියලා තියෙනවා. ඉන්දියාවට බිලියන 4ක පොල්ලක් තියලා තියෙනවා. ඒකට මේ වගේ අන්තර්ජාතික මූල්‍ය වෙළඳපොළට පොලු තියලා තියෙනවා. එතකොට මේවා ඔක්කොම ගත්තහම අපිට කවුරුවත් උදව් කරන්නේ නැහැ. ඒක තමයි ඇත්ත. දැන් අපේ සෝත්සාහයෙන් යන්න ඕනේ. සරලවම කිව්වොත් මෙන්න මෙච්චරයි අපි. අපි අපේ රුපියල් ගිණුම අයවැය හිඟයකින් තොරව පවත්වාගෙන යන්න ඕනේ. ඒ කියන්නේ අපේ රුපියල් ආදායම් සමාන වෙන්න ඕනේ රුපියල් වියදම් වලට. ඒක අපි කෙසේ හෝ ළඟා කරගත යුතුයි. දෙක අපේ ඩොලර් ගිණුම අපි අයවැය හිඟයකින් තොරව පවත්වාගෙන යනවා. අපේ ඩොලර් වියදම් ඩොලර් ආදායම් වලින් විතරක් පියව ගන්නවා. ඔන්න ඔය මූල්‍ය ස්ථාවරත්වය අපි ළඟා කරගත්තා නම් එතනින් පස්සේ අපිට පුළුවන් අනික් කාරණාවලට යන්න. ඒ වගේම අද තියෙන්නේ සම්පූර්ණ අරාජිකත්වයක්, අවුලක්.
ඒ අවුල වෙනුවට අපි පාලිත තත්ත්වයක් ඇති කරන්න ඕනේ. ඒ අවුල මම කියන්නේ 100% විසඳන්න පුළුවන් කියලා. උදාහරණයක් ඇටියට පෙට්‍රල් ඩීසල් පෝලිං සම්පූර්ණ නවත්තන්න බැරි වෙයි. මොකද හැමෝගෙම අවශ්‍යතාවය දෙන්න බෑ. නමුත් අපිට පුළුවන් එක පාලිත තත්ත්වයකට පත් කරන්න. මොකද්ද පාලිත තත්ත්වය? කාටද ප්‍රමුඛතාවය දෙන්නේ? අපි ගත්තොත් අපි පෙට්‍රල් ෂෙඩ් එකක අපිට පේනවාද බස් එකත් ඒ පොලිමේ ඉන්නවා, ප්‍රයිම් මූවර් එකත් ඒ පොලිමේ ඉන්නවා, ලොරිත් ඒ පොලිමේ ඉන්නවා, ට්‍රැක්ටරුත් ඒ පොලිමේ ඉන්නවා, කාර් 3 wheel මොටර් සයිකලුත් ඒ පොලිමේ ඉන්නවා. අපි කාටද ප්‍රමුඛතාවය දිය යුත්තේ? මගේ ප්‍රවාහනයේ පැත්තෙන් ගත්තොත් අද මම මේ කිව්වා උඟක් දෙනේ මාත් එක තරහ වෙයි. නමුත් ඇත්ත මේකයි. අපි මුලින්ම අපේ තෙල් ටික දෙන්න ඕන දුම්රියට. දුම්රිය පාවිච්චි කරන තෙල් ප්‍රමාණය 101යි. හැබැයි මගින් ප්‍රවාහනය කරන 4.5%. ඒ වගේම ඊළඟට ප්‍රමුඛතාවය දෙන්න ඕනේ බස් එකට. බස් එක විසින් 148ක් මගින් ප්‍රවාහනය කරනවා. හැබැයි ඉන්ධන භාවිතය 10%යි. ඒ නිසා සතියේ එක් දිනක් මේ පොදු ප්‍රවාහනයට පමණක් ෂෙඩ් විවෘත කරන්න. එතකොට දුම්රියට අපි වෙනම තෙල් දෙන්නේ, බස්රිය ඒ විතරක් නෙමෙයි නිෂ්පාදන කටයුතු සඳහා යන අනික් අය, ලොරි රථ, ට්‍රැක්ටර්, ප්‍රයිම් මූවර්ස් මේවට තවත් දවසක්. ඉතුරු දවස් 5 ප්‍රමුඛතාවය මත තමයි අපි ගත්තොත් පුජ්‍යලික මෝටර රථයට, අපි ගත්තොත් මෝටර් සයිකලයට, අපි ගත්තොත් බයිසිකලයට දෙන්න වෙන්නේ, මේ 3 wheel එකට දෙන්න වෙන්නේ. එහෙම දුන්නත් ප්‍රශ්නයක් නැහැ. පොලිම අඩු වෙනවා. නෑ පොලිම අඩු වෙනවා විතරනේ. එහෙම දෙන්න බෑ අද. අපිට ඒක වෙලා තියෙනවා. අපිට ඒ තරම් ප්‍රමාණයක් සපය ගන්න බෑ. ඒක නිසා අපිට වෙනවා යම් යම් සීමා පනවන්න. උදාහරණයක් ඇටියට නගරයට එක දවසක එන්න කියන්න පුළුවන් අපිට අවසාන ඉලක්කම ඉරට්ටේ අයට. ඊළඟ දවසේ එන්න පුළුවන් අවසාන ඉලක්කම ඔත්තේ අයට. ඒ විදිහට අපි භාගයක් අඩු කරනවා. ඒ වගේම අපිට පුළුවන් ලේසියෙන්ම අපේ ඇප් තියෙනවා. ඒ ඇප් මගින් අද තෙල් ගහන ප්‍රමාණය බලලා ඔහුට කියන්න ආයෙ එන්න දවස් 4කින් එතකන් ඔබට තෙල් නැහැ කියලා. හරිද? ගෑස් ගත්තත් එහෙමයි. මේ ගෑස් පොලිම ඉස්සන්න බෑ. ඇයි? ගෑස් ටැංකි හිස් ටැංකි 40 ලක්ෂයක් එළියේ තියෙනවා. දවසකට 50000ක් නිකුත් කරනවා. 80000ක් කරන්න පුළුවන් කියලා. ඒ 80000ක් දෙන්න පුළුවන්ද දන්නේ නැහැ සල්ලි නොතිබ්බොත්. දැන් මොකද්ද අපි කරන්න ඕනේ? ගෑස් වලින්ම පමණක් උයන අය පාර්ලිමේන්තුවේදී වාර්තා වෙච්ච ආකාරයට 27ක් ඉන්නවා. අපි ඉන්න සමෘද්ධි නියාමකයෝ නොයෙක් දෙනෙක් හැම ග්‍රාම සේවක කොට්ටාස 17 දෙනෙක් ඉන්න රජයේ නිලධාරීන්. දැන් මේ අය අර අපේ පැන්ඩමික් එකේ වුණා වගේ මේ ගෙවල් වලට ගිහිල්ලා උයන්නේ කුමන මාර්ගයෙන්ද කියලා වහාම වාර්තාවක් දෙනවා. තට්ටු නිවාසවල නම් ඉන්නේ ගෑස් ලිපද, භූමි තෙල් ලිපද, බිම නම් ඉන්නේ ගෑස් ලිපද, භූමි තෙල් ලිපද, දරද, නැත්නම් දර වලින් පමණක්ද උයන්නේ. අපි අර කරන්න ඕනේ. එයාට මොකද්ද? අර 127ට අපි ගෑස් ප්‍රමුඛතාවය දෙන්න ඕනේ. හැබැයි ඔවුන්ගේ ඇප් එකට අපි ඇතුල් කරගත්තට පස්සේ ආයි ගෑස් ටැංකිය දෙන්නේ සති 6කින්. ඔබතුමා බොහොම හරිද? ඒකයි. ඊළඟට අනික් අය බහුවිධ ඒවා පාවිච්චි කරන අයට අපිට ඒක සති 8ක් කරන්න පුළුවන්. ඒ වගේම අලුත් උදුන් අඳුන්වා දෙන්න පුළුවන්. මේ අනාදි මේ මම කියන්නේ අපි 1960න් පටන් ගන්නවා. හැබැයි මේක කරද්දි දේශපාලකයොත් ඒවට අනුකූල වෙන්න ඕනේ. රාජ්‍ය නිලධාරීනුත් ඒවට අනුකූල වෙන්න ඕනේ. බවුසර් පිටින් ගිහිල්ලා දේශපාලකයන් ගෙවල් පිටිපස්සේ ගාල් කරගන්න බෑ. දේශපාලඥයන්ට තෙල් ගහන්න වෙනම දවසක් නැහැ. දවසක් මොනවත් නැහැ. ඒවා අර විදිහටම විය යුතුයි. ඒගොල්ලොත් ඒ ක්‍රමයටම පාවිච්චි විය යුතුයි. පොදු ප්‍රවාහනය ශක්තිමත් කරන්න ඕනේ. අද පේනවද? එදා අපි බස් 5000ක් ගෙනල්ලා බස් ප්‍රමුඛතා මන්ත්‍රීවරු අඳුරලා දීලා පොදු ප්‍රවාහනය ශක්තිමත් කරලා තිබුණා නම් අද මේ මෝටර් සයිකල් පෝලිං තියෙනවද? අපේ LRT එක අපි LRT මාර්ග 4 තිබුණා නම් අද කොළඹ තදබදයක් තියෙනවද? ඔක්කොම ඊටාම කාලකන්ණි ඊටාම මුග්ධ විදිහට නැවැත්තුයි. පොදු ප්‍රවාහනය අපි ශක්තිමත් කරනවා. ඉතින් ඒ වගේ විදුලි බලයටත් ඒ වගේ විසඳුම් තියෙනවා. විශේෂයෙන්ම අපි ඔබ කිව්වා වගේ මේ පුනර්ජනනීය බල ශක්ති වර්ධනය කිරීමත් වැඩිම කියන්න ඕනේ. විදුලි බලය ඉතුරු කරන්න පුළුවන්. අර විදිහටම අපිට කියන්න පුළුවන්. උදාහරණයකට ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ වගේ විශාල විදුලි ඉතිරියක් තියෙන තැනකට අපිට කියන්න පුළුවන් දවසේ පැය 3ක් එලිවේටරේ වැඩ නැහැ. ඒතකොට අපේ න්‍යාය පත්‍රයේ අපේ එදිනෙදා දෛනික කටයුතු ඒ අනුව සැලසුම් කරගන්න. ලයිට් නිවනවා. මට මතකයි මම 2012 නියඟේ වෙලාවේ එක විදුලි පහනක් නිවන්න කිව්වා. ලංකාව පුරාම. මෙන්න මේ වෙලාවට විතරක් මදින්න කිව්වා. රෙදි මදින්න නැතුව එක දවසක නිකන් ෂර්ට් ඇඳන් ඉන්නකෝ. ඇයි අපි රෙදි මදින්නේ කියලා ටී-ෂර්ට් එක ඇඳගෙන එන්න කිව්වා. හරි. මේ ක්‍රමවලින් ඒ කාලේ මට මතක ඇටියට සුනිත්ත බලශක්ති අධිකාරියත් එක්ක එක්කව වෙලා අපි 104ක් විදුලිය ඉතුරු කළා. ඒ කියන්නේ වික්ටෝරියා ජලාශය හිඳිලා තිබුණේ. ඒ වික්ටෝරියා ජලාශය ප්‍රමාණයටම අපි ඉතුරු කළා. ඒක ඇත්තට මගේ අදහස නෙවෙයි. මට ඒ අදහස දුන්නේ ඇත්තට ප්‍රධාන වශයෙන් දෙන්නේ එක්කෙනෙක් මේ වෛද්‍ය ගයාන්
ඔහු තමයි මට ඒ අදහස කිව්වේ මේ ජන විදුලි බලාගාර හදමු කියලා. ඒ කියන්නේ ජල විදුලි බලාගාර හිඳී ගියත් ජන විදුලි බලාගාරයේ ගෙදර බලාගාරය හදමු. ගෙදර බලාගාරය කොහොමද හදන්නේ? විදුලි ඉතිරියෝ මගින්. ඊළඟට මට තවත් අපේ දුමින්ද කියලා අපේ හිටපු මේ මොබයිල් ෆෝන් ප්‍රධානියෙක් කිව්වා මේක නිකන් වෙන්නේ නැහැ ඔබතුමා කපා හරිනේ. අනු අපි කිව්වා 50% විදුලිය කපා හරින අය අතරේ රැපල් එකක් ඇදලා විදුලිය බිල සම්පූර්ණයෙන්ම රයිට් ඔෆ් කරනවා. ඔබ පිළිගන්න ඒ කාලේ ලක්ෂ 51ක් හිටිය විදුලි පාරිභෝගිකයන්ගේ 24 ලක්ෂයක් මේකට දායක වුණා. අද නම් ලක්ෂ 51ම දායක කරගන්න ඕනේ අපි මේකට. බොහොම ලස්සන වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන 1960න් පටන් ගමු කියන කාරණේ කියන්නේ අමාරු වුණත් අපි කරට දැන් ගෙනහිල්ලා තියෙනවනේ තියෙන කොරන් දෙන්නේ. අමාරුණත් ක්‍රමක්‍රමයෙන් හරි පටන් ගමු කියන කාරණේ ඔබතුමා යෝජනා කරන්නේ. මට වැඩසටහන නිමා කරන්න කලින් තව ප්‍රශ්න දෙකක් විතර තියෙනවා ඔබතුමාගෙන් අහන්න. මේ ප්‍රශ්නේ අහන්න නැතුව ඔබතුමා මෙතන යවන්නට බෑ. අපේ රටේ වර්තමානයේ ක්‍රියාත්මක වන දේශපාලන සංස්කෘතිය ඇතුලේ රටේ පාලකයෙක් බලයට පත් වෙද්දී ජනතාවගේ සිත් තුළ අමුතු පිබිදීම් ඇති කරන ඔබතුමා කිව්වා ආකාර ප්‍රතිපත්ති ප්‍රකාශන ගෙනල්ලා සිස්ටම් චේන්ජ් කරමු කියලා රටේ ජනතාව ඔක්කොම එක තැනකට ගේනවා. හැබැයි අවුරුදු දෙකක් දෙකමාරක් යද්දි රටේ ජනතාවට ඒ පාලකයව එපා වෙනවා. ඉතුරු අවුරුදු දෙකමාර තුන ඉන්නේ කොයි වෙලේද මෙයා ගෙදර යන්නේ කොයි වෙලේද මෙයා ගෙදර යන්නේ කියන තැනට අපේ රටේ ජනතාවපත් වෙනවා. ඊළඟ මැතිවරණයට ඉල්ලන්නේ කවුද? ඒ අපේක්ෂකයට අපේ රටේ ජනතාව ගිල්ල කතිරේ ගහනවා. එතකොට එහෙම කතිරේ ගහද්දී අපේ රටේ අර කලින් ඔබතුමා වගේ අපි හිතමු ඔබතුමා වගේ ලාභ ලබල පෙන්වන අමාත්‍යාංශයක් කරපු පුද්ගලයෙක් ඉන්නවා හොඳට අමාත්‍යාංශ ගොඩ දාපු කියලා. එතකොට ඔබතුමාගේ දීර්ඝකාලීන ප්‍රතිපත්ති තියෙන්නට පුළුවන්නේ ආණ්ඩුව මාරු වෙද්දී ප්‍රතිපත්තිත් එකම තැන නවතිනවා. දේශපාලන සංස්කෘතිය වෙනස් වෙන්න ඕනිද? අනිවාර්යයෙන්. දැන් කාලයක් තිබුණා ලංකාවේ 1948 ඉඳන් අවුරුදු 5න් 5ට ආණ්ඩු මාරු වෙනවා. මේක ජේ.ආර්. ජයවර්ධන මහත්තයා 78 වෙනස් කළා. ඊට පස්සේ මේ දූරවාර දෙකක් එහෙම නැත්නම් 2 term presidency එක ආවා. ඒක ජයවර්ධන ජනාධිපතිතුමා කළා, ප්‍රේමදාස ජනාධිපතිතුමා ඝාතනය වුණා, චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය කළා, මහින්ද රාජපක්ෂ මහත්මයා කළා. ඊට පස්සේ දැන් ඇවිල්ලා තියෙන්නේ single term presidencyලා. මෛත්‍රීපාල සිරිසේනත් මහත්මයාත් එහෙමයි, ගෝඨාභය රාජපක්ෂත් එහෙමයි. හැබැයි අද තියෙන මේ ආර්ථික කුණාටුව ඉදිරියේ මේ බංකොලොත් භාවයේ කුණාටුව ඉදිරියේ අවුරුද්දෙන් අවුරුද්දට වුණත් මාස 6න් 6ට වුණත් ආණ්ඩු මාරු වෙන තත්ත්වයක් අනාගතේ එන්න පුළුවන්. ඒ වගේම මේ ජනමාධ්‍ය විශේෂයෙන්ම සමාජ මාධ්‍ය විසින් ඇති කරන සමාජ පීඩනයත් එක්ක පාලකයෙකුට අවුරුදු 5ක් කරගෙන යන එකත් ලොකු අභියෝගයක් වෙලා තියෙනවා. අනිත් පැත්තෙන් දේශපාලන සදාචාරයත් එහෙමනේ. මොකද්ද මේ තාත්තගෙන් පුතාට යන දේශපාලනය? මොකද්ද මේ අම්මගෙන් දුවට යන දේශපාලනය? මොකද්ද ඒගොල්ලන්ට විශේෂයෙන්ම ලැබිලා තියෙන දේ? තාත්තලාගෙන් පුතාලාට ඉඩකඩම් වස්තුව වාහන යන්න පුළුවන්. හැබැයි දේශපාලන උරුමය එහෙම යන්න ඕනේද? මේක අපිට තියන්න ඕනේ. මම අදහස් කරන්නේ තාත්තලට වඩා දක්ෂ පුතු ඉන්නවනේ ඉඩ දෙන්න ඕනේ. දැන් මංගල සමරවීර යාගේ තාත්තට වඩා දක්ෂේ. ඒක අපි කවුරුත් දන්නවා. ඒ වගේ ඒවට විශේෂ ඉඩකඩක් තියෙනවා. හැබැයි කුසලතාවයට මුල් තැන දෙන්න ඕනේ. කුසලතාවයට ලංකාවේ මුල් තැන නැහැ. පවුලෙන් ඇවිල්ලා පක්ෂක බලය අල්ලගෙන ඒක මැරෙනකම් ව්‍යවස්ථාව සංශෝධනය කරලා ඒ පක්ෂේ ඒක පවත්වාගෙන යෑම තමයි තියෙන්නේ. දෙක වෘත්තීය මට්ටමේ පිරිස් වලට හා දක්ෂ කාන්තාවන්ට දේශපාලනයට එන්න ඉඩක් නැහැ. මොකද මේ දේශපාලනයට අතිවිශාල ධනස්කන්ධයක් ඕන කරනවා. විශාල තරංගයක් තියෙනවා. ඒ නිසා උන්ගේ සේවය ලබා ගැනීමේ ක්‍රමවේදයක් නැහැ. ඒ නිසා මේ ඡන්දවලට වියදම් කරන වියදම් කිරීම පිළිබඳව මාධ්‍ය අවකාශය පිළිබඳව අනිවාර්යයෙන්ම දැඩි සීමා මායිම් ඇති කරන්න ඕන. ඒ වගේම දේශපාලනයෙන් ඉවත්වීම පිළිබඳ සම්ප්‍රදායක් ඇති වෙන්න ඕන. ඒ කියන්නේ වයසට යාම ගත්තොත් අපි ගත්තොත් මම හිතන්නේ 20කට වැඩි පිරිසක් ඉන්නවා පාර්ලිමේන්තුවේ අවුරුදු 70ට වැඩි. අපි ගත්තොත් අද මම වුණත් මට අවුරුදු 56ක් තාක්ෂණයත් එක්ක ගත්තමත් අපි වියපත් වෙනවනේ. ඒ කියන්නේ දැන් මගේ වයසේ මුල් කාලේදී තමයි අපේ ඔය විශ්වවිද්‍යාලවල ඊමේල් කියන එක අපි ආවේ. මුලම ටෙක්ස්ට් මැසේජ් ආවේ. ඉස්සර අර ටෙක්ස්ට් ඒ මැසේජ් එකකුත් තිබුණා. ඉතින් ඒ වගේ ආවේ මුල. නමුත් දැන් මේ අලුත් තාක්ෂණීය දේවල් අපිට හුඟක් භාවිතාවනේ අපේ දරුවන්ට පුළුවන්. ඒ නිසා තාක්ෂණීය විසින් අපිව වියපත් කරනවා. ඒ නිසා අපි අවස්ථාව දෙන්න ඕනේ අලුත් පිරිසට, අලුත් තරුණ පිරිසට, කුසලතාපූර්ණ පිරිසට. විශේෂයෙන්ම අලුත් තරුණයින්ට තමයි මේ දැනුම පදනම් කරගත් ආර්ථිකයක් ගොඩනගාගත යුත්තේ. මේ රට මේ ඩොලර් අර්බුදයෙන් ගලව ගන්න ඇඟලුම් වලට හෝ එහෙම නැත්නම් සංචාරක ව්‍යාපාරයට හෝ එහෙම නැත්නම් තේපොල් රබර් ක්‍රියාවලියට හෝ වඩා ඒ ඔක්කොම අවශ්‍යයි. වැඩි අවස්ථාවක් තියෙනවා දැනුම පදනම් කරගත්. ඒ කියන්නේ knowledge base අපි කියනවා දැනුම පදනම් කරගත් සේවා, දැනුම පදනම් කරගත් භාණ්ඩ, අපි ඔය කියන්නේ KPO, BPO, SaaS, ඒ කියන්නේ software as මේ service. මෙන්න මෙවැනි ක්‍රියාදාමයන් ඔස්සේ අලුත් පරිච්ඡේදයක් අපිට ලියන්න පුළුවන්. ඒ නිසා මම මේ 60ට යමු කිව්වට 60ට වඩා වෙනස්
තාක්ෂණික තත්ත්වයක් අද රටේ තියෙනවා. ඒ නිසා ඒ හැටේ තත්ත්වය අපිට ළඟා කරගන්න පුළුවන් ඊට වඩා වෙනස් පිම්මක් පනින්න මේ මහා ඛේදවාචකය අපි පාවිච්චි කරන්න ඕනේ රට මුල ඉඳන් නැවත ගොඩනගා ගැනීමට. බොහොම ස්තුතියි ඔබතුමන්ට. අපි ඉන්නේ දරුණු ආර්ථික අර්බුදයක. නමුත් කුසලතා වලින් පරිපූර්ණ සහ කුසලතාවලට මුල් තැන දෙන ආර්ථික සංස්කෘතියක්, සමාජීය සංස්කෘතියක්, දේශපාලන සංස්කෘතියක් හැදුවොත් අපිට මේ පිම්ම පයින් එක මහ ලොකු දෙයක් නෙවෙයි කියන කාරණේ අපි අන්තිමට සාකච්ඡා කරගත්තේ. ඉතින් ආරාධනා කර සිටිනවා අමාරු කාල සීමා ඒ අමාරු කාල සීමා තරණය කරමු. විශේෂයෙන්ම වැඩසටහන් නරඹන දේශපාලන පන්තිර අපිට දෙන්නට තියෙන පණිවිඩය කුසලතා වලින් පරිපූර්ණ කුසලතාවට මුල් තැන දෙන ශ්‍රී ලංකාවක් හදමු. දැන්වත් අපි ප්‍රායෝගිකව ලංකාව සිංගප්පූරුවක් කරාගෙන යමු කියන ප්‍රාර්ථනාවත් එක්ක අපි අදට නිමා කරන්නම්. බොහොම ස්තුතියි වැඩසටහන නැරඹු ඔබ සියලුම දෙනාට. තවත් මෙවැනිව කාලීන සහ කාලෝචිත ටෝක් 24 වැඩසටහනකින් අපි නැවත හම්බ වෙමු.